හරි. ඉතින් මේ අපිට පහුගිය දවස්වල හදිසි විවිධ හේතුන් හින්දා කරන්න බැරි වුණා. මේ සෙනසුරාදා ඒක පහුගිය අවසාන තිබිරිද්ද දවසේ තියන්න මිදලා අන්තිම මොහොතේ බැරි වුණා. කොහොම හරි ඊට පස්සේ මාත් මේ කොවිඩ් පොසිටිව් වුණා. මේ දවස්වල ඒ හින්දා පොසිටිව්. ඒ හින්දා මම අද තීරණය කරා මගේ දැන් අනික් පන්ති ඔක්කොම කැන්සල් වෙලා තියෙන හින්දා කියන්නේ తాවකාලිකව අත්හිටවලා තියෙන හින්දා අද දවසේ මේ විවේකයෙන් ඉන්න වෙලාවේ ඔයාලගේ පන්ති කරන්න අපේ දේශනය කරන්න. ඉතින් එහෙනම් අද අපි බලාපොරොත්තු වෙන්නේ අපේ 16 වෙනි පාඩම. අද අපි Excel අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ඊට අමතරව තවත් බොහෝ දිනක් ඉල්ලීමක් කරලා තිබ්බා. මට දුරකථන වලට ඉල්ලීම් කරා මේ ගෲප් එකේ ඉන්න අය ඊට අමතරව තවත් මේ අනික් මෙහි ඉන්න අපේ මේ පැත්තේ ඉන්න අයගේ ඉල්ලීමක් තිබ්බා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙන තවත් මාස 3ක විතර කාලයක් විතර ඉතුරුලා තියෙන්නේ. ඒ දරුවන් වෙනුවෙනුත් මේ පන්තියක් කියන්නේ ඔය අවසන් කාලයේ ප්‍රශ්න පත්‍ර වගේ සාකච්ඡා කරන පන්තියක් අලුතින් ආරම්භ කරා. මොකද දැනටමත් මම කරන පන්ති ගොඩක් තියෙනවා. තිබ්බට ඒවට සම්බන්ධ කරගන්න විදියක් නැත්තේ මේ පන්ති දැනටමත් මේ ඉස්සරහට ගිහිලා තියෙන හින්දා. ඉතින් ඒකටත් අලුතෙන් දේශනයක් ආරම්භ කරන්න මම තීරණය කරලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධෙනුත් මම ඔයාලා සමහරට YouTube එකේ දකින්නත් ඇති. එහෙම දැකලා නැත්නම් ඒ සම්බන්ධයෙන් ඔයාලා හරි ඔයාලගේ කවුරු හරි මේ පාර සාමාන්‍ය පෙළ මේ මැයි මාසේ සාමාන්‍ය පෙළ විභාගෙට පෙනී 2021 සාමාන්‍ය පෙළ මේ අවුරුද්ද තියෙන්නේ. ඒකට පෙනී ඉන්න කවුරු හරි ඉන්නවනම් ඒවත් දැනුවත් කරන්න. ඉතින් මම ඒකට පොඩි වීඩියෝ එකක් තියෙනවා මම චුට්ටක් ඒක පෙන්නලම අපේ අද පාඩම පටන් ගමු. හොඳයි. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ පහුගිය කාලය පුරාම බොහෝ දෙනෙක් මගෙන් කරපු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වන්න. ඒ ඉල්ලීම ඉටු කරන්න. ඒක තමයි මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයට මේ අවුරුද්දේ මැයි මාසේ අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් විශේෂ පුනරීක්ෂණ පන්තියක් කරන්න කියලා. මොකද දැනට මම විසින් කරන බොහෝ පන්ති මේ වන විටත් විශාල ප්‍රශ්න පත්‍ර සංඛ්‍යාවක් සාකච්ඡා කරලා ඔවුන් යම් මට්ටමක සිටින නිසා ඒ මට්ටමට එන්න බැරි වෙච්ච පසුගිය කාලේ පාසල් වල ගොඩක් වෙලාවට ඉගෙනීම් කටයුතු කරන්න උනේ නැහැ. ඒ වගේම ඔවුන්ට සමහර විට ටියුෂන් පන්ති වලට සහභාගී වෙන්න හම්බුනේත් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් මත සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා sannivedana තාක්ෂණ විෂයට පෙනී සිටින බොහෝ දූ දරුවන් යම් අපහසුතාවයට ලක් වෙලා ඉන්නවා. ඉතින් ඔවුන් වෙනුවෙන් විශේෂ පුනරීක්ෂණ දේශනයක් පවත්වන්න කියලා මගෙන් ඉල්ලීම් කරා. අන්නේ ඉල්ලීමට ප්‍රතිචාරයක් වශයෙන් මා තීරණය කරා මෙවර 2022 අවුරුද්දේ මැයි මාසේ විභාගයට පෙනී සිටින 2021 වසරේ 11 වසර දරුදරියන් වෙනුවෙන් විශේෂ පුනරීක්ෂණ දේශන මාලාවක් විශේෂයෙන් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන පුනරීක්ෂණ දේශන මාලාවක් ආරම්භ කරන්න. ඉතින් එහිදී තවත් විභාගයට තියෙන්නේ මාස 3ක විතර කාලයක් විතරයි. ඉතින් මේක ඔබගේ ජීවිතේ මම හිතනවා ඊටාත්ම වැදගත් හැරවුම් ලක්ෂයක්. ඉතින් මේ හැරවුම් ලක්ෂයේදී අනාගතයේ වෙනුවෙන් තොරතුරු sannivedana තාක්ෂණ විෂයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීම සඳහා මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් ඔබ කොයි මට්ටමක හිටියත් සමහරට ඔබ ඉතා හොඳ මට්ටමක ඉන්න කෙනෙකුට තමන්ගේ බලාපොරොත්තු ඔයාලගේ සිහිනය වෙච්ච තොරතුරු sannivedana තාක්ෂණයට ICT විෂයට ඒ සාමාර්ථයක් ලබා ගැනීමේ සිහිනය තහවුරු කරන්න ඔබ විශ්වාස කරන්නේ නැත්නම් ඔබට ඒකක් ලැබෙයි කියලා. ඔබ දුර්වලයි කියලා ඔබ සිතනවා නම් ඔබ මොන මට්ටමේ හිටියත් ඔබ ඒ සාමර්ථ්‍යයක් වෙත ගෙනියන්න මේ මාස 3 ඇතුළත මා සූදානම්. ඉතින් මෙහිදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ සතියකට පැය දෙකක් මාසයකට දින 4ක් අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. නිකන් ප්‍රශ්න පත්‍ර විතරක් නෙවෙයි. ප්‍රශ්නයකට උත්තරේ කියන්න නම් ඔබ පන්තියකට එන්න ඕනේ නැහැ. පාස් පේපර් පොතක් ගත්තාම ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ එතනම තියෙනවා. අපි ප්‍රශ්නෙට උත්තරේ කියනවා නෙවෙයි. ප්‍රශ්නෙට උත්තරේ එන හැටිත් එක්ක ඒකත් එක්ක සම්බන්ධ වෙච්ච
අමතර විෂය කරුණු ඒ වටා තියෙන විෂය කරුණු සියල්ලම ඔබ දැනුවත් කරනවා. ඉතින් ඔබ ප්‍රශ්න පත්‍රයකට මුහුණ දෙනවා කියන්නේ සාමාන්‍යයෙන් සම්පූර්ණ විෂය නිර්දේශන වගේ එක දිනක් තුලදී පවා සම්පූර්ණ වෙනවා. එවැනි මාස 3ක් ඔබට තියෙනවා. මේ මාස 3 ඇතුළත මට පුළුවන් ඔබව ඒ සාමර්ථයක් වෙත ගෙනියන්න. එහිදී පිළිතුරු ලියන ක්‍රම බොහෝ දෙනා විෂය කරුණු දැනගත්තත් ලියන ක්‍රමේ ලියන්න ඕන ක්‍රමේ හරියට දන්නේ නැහැ. ඉතින් ඒ හින්දා ඔබට ලකුණු අඩු වෙනවා. ඒ වගේම 2022 පෙබරවාරි මාසයේ 20 වෙනිදා 20 වෙනි ඉරිදා උදේ 6 ඉඳන් 8 දක්වා තමයි අපගේ දේශන ආරම්භ වන්නේ. 20 වෙනිදා ඉඳන් සෑම ඉරිදා දිනකම පෙරවරු 6 සිට 8 දක්වා අපි මේ පන්තිය පවත්වන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ සඳහා සමහර දරුවන්ට ඒ වෙලාවට සජීවීව සහභාගී වෙන්න නොහැකි වෙන්න පුළුවන්. ඔවුන් වෙනුවෙන් සම්පූර්ණ මාස 3 පුරාම ඔබ විසින් සහභාගී වෙන සියලුම වීඩියෝ මම ඔබ වෙත ලබා දෙනවා අපගේ WhatsApp group එක හරහා. ඒ කියන්නේ මාස 3 සම්පූර්ණ කාලය පුරාම ඔබ සහභාගී වෙන සියලුම දේශනවල වීඩියෝ ඔබට ලැබෙනවා. ඉතින් ඔබට ඕනෑම අවස්ථාවක එම වීඩියෝ නැවත අධ්‍යයනය කරමින් ඔබට අසීරු විෂය කරුණු ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් සම්පූර්ණ සිලබස් එකම ආයේ හැමදාම මතක් කරන මේ පන්තියට එන්න කියලා මා ආරාධනා කරනවා. සෑම දිනකම ඔයාලට තියෙන අපේ විසින් සාකච්ඡා කරන නිශ්චිත ප්‍රශ්න පත්‍රයට අමතරව ඔබට තියෙන ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නත් මම කාලයක් වෙන් කරනවා. සජීවීව ඔබ විසින් විමසන ලබන ඔබට වෙනත් ප්‍රශ්න පත්‍ර වලින් හම්බෙච්ච ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු අපි සාකච්ඡා කරනවා එදාම. ඉතින් ඒකින් ඔබට පේන ඔබට විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් ඔබගේ උනන්දුවත් එක්ක විශාල ප්‍රශ්න සංඛ්‍යාවක් සිදු කර ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා මේ ප්‍රශ්න විසඳන්න එන්න. ඔබට මේ මාස 3 ඇතුළත ඔබ කුමන මට්ටමක හිටියත් ඒ සාමර්ථයක් ගන්න මට උදව් කරන්න පුළුවන්. ඉතින් මේ පන්තියට අපි ඊටාම සාධාරණ මුදලක් අය කරන්න තීරණය කළා තියෙනවා. ඒක සම්පූර්ණ මාසයටම රුපියල් 900ක් වෙනි මුදලක් පමණයි අය කරන්නේ. මේ වෙන විට විශාල වශයෙන් ටියුෂන් ශාස්ත්‍රයේ විශාල මුදල් අය කරන ඔන්ලයින් පන්තිවල අය කරන කාලයක ඉතින් අප ඔබ වෙනුවෙන් ඉතාමත්ම කුඩා මුදලක් සාධාරණ මුදලක් පමණයි අය කරන්නේ මාසයක් සඳහාම. ඉතින් ඔබත් කැමතිද අපිත් එක්ක එකතු වෙන්න? එහෙමනම් මෙන්න මේ අංකය 070යි 72යි 11යි 159 කියන අංකය ඔබගේ දුරකථනයේ සේව් කරගන්න. ඉන්පසු ICT ලෙස ටයිප් කර WhatsApp පණිවිඩයක් මෙම අංකයට යොමු කරන්න. ඔබට අවශ්‍ය ඉතිරි සියලු විස්තර මා ඔබ වෙත යොමු කරන්න. එසේනම් මාස 3කින් ඒ සාමර්ථයක් වෙත ළඟා වෙන්න එන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් සියලු දෙනාටම ස්තුතියි. හොඳයි. ඒක මෙතන ඉන්න අයටම නෙවෙයි කවුරු හරි එහෙම මේ සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් ඒ කෙනාට දැනුවත් කිරීමක් කරන්න. ඉතින් හරි. එහෙනම් අපි අද අපේ 16 වෙනි පාඩම Excel වල ඉතුරු කොටස වෙත යමු. හොඳයි. මට තත්පරයක් දෙන්න. හරි. දැන් අපි ගිය සතියේ වෙද්දී Excel වල මේ වෙද්දී දැන් ඔයා ගොඩක් දේවල් දන්නවා. Excel වල ගොඩක් දේවල් දන්නවා. ඉතින් Excel වල තරමක් පැටර්න් ලිලි සහිත සමහරු පටල ගන්න තැනක් තමයි අද අපි චුට්ටක් කතා කරන්න යන්නේ. ඉතින් ඒ හින්දා අද දවසේ ඔබ මේ කටයුත්ත කරද්දී හොඳ අවධානයෙන් මේ හැම දෙයක් දිහාම හොඳට බලාගෙන මේ කටයුත්ත කරයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද නැත්තම් මේක ටිකක් පැටලි සහගත වෙන්න පුළුවන්. බොහෝ දෙනෙකුට සමහර වෙලාවට පාසල් දරුවෝ වුණත් වැඩිහිටියෝ වුණත් මේ දේ වැරදියට පටලවාගෙන කරන අවස්ථාවන් තියෙනවා. ඒ හින්දා හොඳට බලාගෙන මොකද්ද කරන්න කියලා තීරුම් අරගෙන අපි කරමු. හොඳයි. ඒක තමයි මේ සූත්‍ර පිටපත් කිරීම. එහෙම නැත්නම් මේ ෆෝමියුලා කියන ඒවා පල්ලෙහාට ඇදගෙන යන අපි දැන් ගිය සතියේ කරා අපිනේ අපේ 1 ඉඳන් 100 වෙනකන් ඔය වගේ අපිට රටාවක් තියෙනවා නම් ඒක පල්ලෙහාට ඇදගෙන යන උදාහරණයක් විදිහට මෙතන 1 2 කියලා තියෙනවා නම් අපිට ඔහොම අල්ලලා
මේ දකුණු පැත්තේ කෙළවරින් අල්ලලා පල්ලෙහාට ඇදගෙන ඉන්න පුළුවන්. එතකොට ඒක ඔටෝමැටිකලි වෙනස් වෙනවා. ඔය වගේම තමයි. හිතන්නකෝ මේ ටිකේ ඉලක්කම් ටිකක් තියෙනවා කියලා. 45 65 24 26 37 ඔය වගේ ඉලක්කම් ටිකක් තියෙනවා. මේ පැත්තේ තියෙනවා කියන්නකෝ 78 54 61 25 78. තමයි. එතකොට මට මේ ඉලක්කම් දෙක එකතු කරන්න ඕන. මෙතන තියෙන එකයි මෙතන තියෙන එකයි. අපි දන්නවා සමීකරණය සමානයි මේක එකතු කිරීම මේක. A1 එකතු කිරීම B1. එතකොට 123යි. මේ සමානයි A1 එකතු කිරීම B1. A1 එකයි B1. දැන් මම ඊට යටපේළිය එකතු කරන්න සමානයි A2 එකතු කිරීම B2. මෙතනට එද්දි A3 එකතු කිරීම B3. මෙතනට එද්දි A4 එකතු කිරීම B4. ඔය වගේ ටයිප් කරන්න අවශ්‍ය නැහැ. අපිට තියෙන්නේ අපි මීට කලින් කතා කරා වගේම මේ ෆිල් හැන්ඩ්ලර් එක. පෙරවුම් හැඩලේ කියන එක අල්ලගෙන ඔන්නෝම මම පේන ලොක් කරේ මේ සෙල් එකේ පල්ලෙහා දකුණු කෙළවරේ තියෙන මෙන්න මේ ෆිල් හැන්ඩ්ලර් කියන එක උඩ ක්ලික් කරලා ඔයාට මෙන්න මෙහෙම පල්ලෙහාට ඇදගෙන යන්න පුළුවන්. එතකොට ඔයාට පේනවා ඇති ඔටෝමැටිකලි මේවා එකතු වෙලා එනවා. 65 54 119 24 61. දැන් බලමු සූත්‍රයක් තියෙනවද කියලා. මෙතන ඔයාට පේනවා ඇති A1 B1. මෙතන ගිහපුවම A2 B2. මෙතනට ගිහපුවම A3 B3. A4 B4. A5 B5. ඔයාට පේනවා ඇති ඉබේම වෙනස් වෙලා සමීකරණ. ඒ පැත්තට විතරක් නෙවෙයි. ඔයාට ඕන අනිත් පැත්තට අදින්නත් පුළුවන්. දකුණු පැත්තට අදින්නත් පුළුවන්. උදාහරණයක් විදියට මම මේ ටික ඔයාලට පේන්නම පහ කරන්නම්. දැන් මට මේ උඩ ඉඳන් පල්ලෙහාට එකතු ගන්න ඕනේ. මම ඔයාලා දන්නවා මේකට අදාළ සූත්‍රය නේද? අපි ගිය සති කතා කරේ සමානයි සම් වරහන් ඇතුලේ මේ සෙල් රේන්ජ් එක වරහන වහලා එන්න කරා. පැහැදිලි වෙන්න මම බෝඩ් ටිකක් දාන්නම්. සමානයි සම් වරහන් ඇතුලේ මේ සෙල් රේන්ජ් එක. දැන් ඒ නම් ඔයා දන්නවා සෙල් රේන්ජ් එක කිව්වම මොකක්ද කියලා දන්නවා. එතකොට ඒ සෙල් රේන්ජ් එක දුන්නාම දීලා එන්ටර් කරා. සමානයි A1 to A5. A1 ඉඳන් A5. දැන් මම මේක මේ කට්ටියන්ගෙත් එකතුව මට ගන්න ඕනේ. එහෙනම් මම මේක ෆිල් හැන්ඩ්ලෙන් අල්ලලා දකුණු පැත්තට ඇදගෙන යනවා ඔය වගේ. මෙතෙන්ට ගමු බලන්න. මෙතන A1 A5. මෙතනට ගිහුවම B1 to B5. මෙතනට ගිහුවම C1 to C5. දැක්කද? එහෙනම් මෙහාට යද්දිත් ඔටෝමැටිකලි මේක එකතු වෙනවා. දැන් ABC හරිනේ. එතකොට එහෙනම් මේ පැත්තට පල්ලෙහාට ඇද්දත් මේ පැත්තට ඇද්දත් ඔටෝමැටිකලි වෙනස් වෙනවා. ඔකට අපි කියනවා සාපේක්ෂ කෝෂ යොමුව. කෝෂ කියන්නේ සෙල් නේ. එහෙම නැත්නම් relative cell references කියලා. relative cell references කියලා කියනවා. ඒ කියන්නේ අපි සෙල් එකකට සාපේක්ෂව සමීකරණයක් අතුල් කරාට පස්සේ ඒ සමීකරණයේ පිටපත් වන සෙල් එකට සාපේක්ෂව සමීකරණේ පිටපත් වන සෙල් එකට සාපේක්ෂව ඒකේ පිළිතුර වෙනස් වෙනවා. සෙල් එකට සාපේක්ෂව ඒකේ පිළිතුර වෙනස් වෙනවා. දැන් බලමු අපි මේවා දකුණට පහළට අදිද්දි කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔන්න හොඳට බලන්න. හොඳ අවධානයෙන් ඉන්න. මෙතන තිබ්බේ A1 B1 කියලා. පල්ලෙහාට යද්දි ඔයාලට පේනවා ඇති ඒක A2 B2 වුණා. මෙතනට යද්දි A3 B3 A4. ඔයාලට පේනවා ඇති පල්ලෙහාට වෙනස් කරද්දි වෙනස් වෙලා තියෙන්නේ මේ සෙල් එකේ ඉලක්කම විතරයි. A කියන එක හැම එකෙම තියෙනවා AB. A1 තිබ්බ එක මෙතනට යද්දි A2 වුණා. B1 තිබ්බ එක B2 වුණා. මෙතනට යද්දි A3 වුණා. මෙතන 4 වුණා. මෙතන 5 වුණා. අන්න දැක්කද? පල්ලෙහාට ඇදගෙන යද්දි වෙනස් උනේ ඉලක්කම විතරයි. මොන ඉලක්කමද? අර රෝ නම්බර් එක. මේ පැත්තේ තියෙන රෝ නේ, මේ පැත්තට තියෙන රෝ නම්බර් තමයි වෙනස් උනේ. එහෙනම් ඔන්න හොඳට මතක තියාගන්න අපි සමීකරණයක් උඩ ඉඳන් පල්ලෙහාට ඇදගෙන එද්දි මෙහෙම උඩ ඉඳලා පල්ලෙහාට ඇදගෙන එද්දි වෙනස් වෙන්නේ මොකද්ද? රෝ නම්බර් එක විතරයි. උඩ ඉඳන් පල්ලෙහාට වෙනස් වෙද්දි වෙනස් වෙන්නේ රෝ නම්බර් එක. අපි බලමු
අපි දකුණේ ඉඳන් වමට යද්දි වමේ ඉඳන් දකුණට යද්දි දැන් අපි වම් පැත්තේ ඉන්නේ A1 A5 තියෙන්නේ මෙතනට යද්දි B1 B5 මෙතනට යද්දි C1 C5 අන්න ඔයා දැක්ක නේද ඒ පැත්තට යද්දි වෙනස් වෙන්නේ මොකද්ද මෙහි ඉඳන් මෙහාට යද්දි වෙනස් වෙන්නේ අර අකුර අපි කියනවා කොලම් ලෙටර් එක Aද Bද Cද කියන එක විතරයි මෙතන තියෙන්නේ A1 A5 මෙතනට යද්දි මේ 1 5 එහෙම තියෙනවා ඉලක්කම එහෙම තියෙනවා B B C1 C5 අන්න දැක්කද දකුණු පැත්තට යද්දි වෙනස් වෙන්නේ රෝ නම්බර් එක වෙනස් වෙන්නේ නැහැ කොලම් ලෙටර් එක විතරයි වෙනස් වෙන්නේ උඩ ඉඳන් පල්ලෙහාට යද්දි රෝ නම්බර් එක තමයි වෙනස් වෙන්නේ ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න නැත්නම් අපිට ඔයින් එහාට ඕකට අදාළ ගණන් හදන්න බැරුව යනවා එහෙනම් මතකද පල්ලෙහාට වෙනස් වෙන්නේ මොකද්ද රෝ නම්බර් එක තමයි වෙනස් වෙන්නේ මේ පැත්තට වෙනස් වෙන්නේ මොකද්ද කොලම් ලෙටර් එක තමයි වෙනස් වෙන්නේ මේ පැත්තට කොලම් ලෙටර් එක උඩ ඉඳන් පල්ලෙහාට රෝ නම්බර් එක තමයි වෙනස් වෙන්නේ ඔන්න එහෙනම් ඔය වෙනස් වෙන එක හොඳට මතක තියාගන්න හරි එහෙනම් ඒක හරිනම් දැන් ඔන්න එතකොට ඔයාගේ එතකොට ටියුට් එකේ toy ටික තියෙනවා උඩ ඉඳන් පල්ලෙහාට මොනවද වෙන්නේ පල්ලෙහ ඉඳන් මේ වමේ ඉඳන් දකුණට මොකද්ද වෙනස් වෙන්නේ කියලා දාලා තියෙනවා. හරි. දැන් එතකොට සමහර අවස්ථාවල අපිට ඕන වෙනවා මේවා වෙනස් නොකර තියාගන්න. මම උදාහරණයක් පෙන්නන්නම්. ඔන්න මෙහෙම හිතන්නකෝ. මම අලුත් එක්කට යන්නම්කෝ. දැන් මේක මකන්නම්කෝ. මකලා මම මේකේ පාටත් අයින් කරා හරි. දැන් මෙතන මං දැන් දෙවරක් චක්‍රේ ගහන්න යන්නේ. මෙතන 2 කියලා තියෙනවා. මෙතන 1 2 2 3 4 5 6 හරි වෙනවා කියමුකෝ නේ. දැන් අපි ලැහැටි දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. දෙවරක් 4 8යි. දෙවරක් 5 10යි. දෙවරක් 6 ඔහොම තමයි එන්නේ. මෙතන මම 3 කියලා දැම්මොත් මේ පැත්තෙන් 3 වරක් චක්‍රේ පෙන්නන්න ඕනේ. මෙතන 4 කියලා දැම්මොත් මෙතන 4 වරක් චක්‍රේ පෙන්නන්න ඕනේ. මෙතන 5 කියලා දැම්මොත් 5 වරක් චක්‍රේ පෙන්නන්න ඕනේ. අපි සමීකරණ ලියමු සමානයි මේ ගාන වැඩි කිරීම මේ ගාන. හරිනේ. දෙවරක් 1 2යි. හරිද බලන්න? හරි. දැන් එහෙනම් අපිට කරන්න තියෙන්නේ පල්ලෙහාට ඇදගෙන යන එකනේ. ඇදගෙන යන්න බලන්න. බින්දුවලු. ඒ බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. දෙවරක් 1 2යි. හරිනේ. A1 B1. මෙතනට යද්දි A2 B2 වෙලානේ. A2 කියන්නේ මෙතනනේ. A2 කියන තැන හිස් තැනක් තියෙන්නේ. එහෙනම් හිස් තැන දෙකෙන් වැඩි කරපුවම බිඳුව. මේ බිඳුව කියලා හිතන්න බිඳුවරක් 3 බිඳුව. එහෙම හරියන්නේ නැහැ. එහෙනම් දැන් අපිට ඔන්න පොඩි වැඩක් වෙනවා. ඇයි මේක උනේ? පල්ලෙහාට අදිද්දි මේ ඉලක්කම වෙනස් වුණා. දෙවෙනියට තියෙන B1 එක නම් B2 වෙන්න ඕනේ. ඒක ඊළඟ එක වෙනස් වෙන්න එපා. B2 මෙතනට යදි B3 වෙන්න ඕනේ. මෙතනට යදි B4 වෙන්න ඕනේ. මෙතනට යදි B5 වෙන්න ඕනේ. මෙතනට යදි B6 වෙන්න ඕනේ. ඒකේ කිසි අවුලක් නැහැ. ඒක වෙන්න ඕනේ. හැබැයි මුල එක වෙනස් වෙන්න බෑ. මෙතන A1 කියන එක වෙනස් වෙන්න බෑ. A1 කියන එක හැම වෙලේම A1 විදිහටමයි තියෙන්න ඕනේ. A1 එක තමයි B1 එකෙන් වැඩි වෙන්න ඕනේ. A1 එක තමයි දෙවෙනි පේලියේ B2 එකෙන් වැඩි වෙන්න ඕනේ. A1 එක තමයි B3 එකෙන් වැඩි වෙන්න ඕනේ. A1 එක තමයි B4 එකෙන් වැඩි වෙන්න ඕනේ. එහෙනම් මේ A1 එක ලොක් වෙන්න ඕනේ. මම A1 එක වෙනස් වෙන්න බෑ. වෙනස් වෙන්න බැයි නම් වෙනස් වෙන්න ඕනේ නැති එහෙම නැත්නම් අපි සරලව කිව්වොත් ලොක් කරන්න ඕන එකේ ඉලක්කම හරි අකුරට හරි මුලින් අපි කීබෝඩ් එකේ ඩොලර් මාක් එක ඇඩ් කරන්න ඕනේ. ඩොලර් මාක් එක shift එකත් එක්ක ඔයාගේ තියෙන ඩොලර් මාක් එක අතුරු ගන්න මගේ නම් තියෙන 4. ඕන් දැන් ඩොලර් මාක් එක ඇඩ් කරන්න.
දැන් මොකද වෙන්නේ? දැන් මේ 1 කියන එක වෙනස් වෙන්නේ නැහැ කොයි වෙලේවත් ආයි. හැම වෙලේම 1. එතකොට ඒත් ලොක් කරන්න ඕනද? ඔයාට කැමති නම් ලොක් කරාට කමක් නැහැ. හැබැයි ලොක් කරලා වැඩක් නැහැ. ඇයි? කොහොමත් ඒ වෙනස් වෙන්නේ නැහැ. පල්ලෙහාට අදිද්දි කොහොමත් ඒ වෙනස් වෙන්නේ නැහැ. පල්ලෙහාට අදිද්දි වෙනස් වෙන්නේ ඉලක්කම විතරයි කියලා අපි දැන් චුට්ටට කලින් ඉගෙන ගත්තා. ඒ අනුව පල්ලෙහාට අදිද්දි කොහොමත් ඉලක්කම මේ අකුරු වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා ලොක් කරා කියලා වැඩක් නැහැ. ලොක් කරා කියලා වැරද්දක් වෙන්නේ නැහැ ඉතින්. ලොක් කරා කියලා වැරද්දක් වෙන්නේ නැහැ. මොකවත් වෙන්නේ නැහැ. හරි. දැන් බලමු. එතකොට මේක මේ ඔයාට දැන් හිතන්නකෝ එක්සෑම් එකට ගිහිල්ලා කියලා. එක්සෑම් එකට ගිහිල්ලා ඔයාට ඕම සමීකරණයක් ලියද්දී ඔයාට හදිස්සියේවත් අමතක වුණොත් එහෙම මේ කියන්නේ. පල්ලෙහාට වෙනස් වෙන්නේ ඉලක්කමද අකුරද කියලා අමතක වුණොත් ඔක හිත හිතා කරන්න දෙයක් නැහැනේ. ඔයාට ලේසියෙන් වැඩි දෙකම දාන්න ඕනම. දෙකම දාපුවම වරදින්නේ නැහැනේ කොහොමද? එකක් හරි ලොක් වෙන්න බෑ. ඒ කියන්නේ දෙකෙන් කෝක හරි ලොක් වෙනවනේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර මේ ඔකට හොඳ කතාවකුත් තියෙනවා. මේ ඇත්ත කතාව. මම ඒක නිකමට කියාගෙන යන්න. මේ පැත්තේ හිටියා අපේ පැත්තේ මේ පොඩි පූස් පැටියෙක් ගෙනත් දාලා. අපේ ඔය ළඟ ගෙදරක. එතකොට ඒ ගෙදර ඒ ඔය පූස් පැටව වල දන්නවනේ ගෙවල් වල ගෙනත් දාපුවම සමහරු වර බෙහෙත් විදිනවා ආපහු බෝ වේනවට කියලා. ඒ කියන්නේ පූසියන්ට පුසන්ගේ ගෑනු සතාට බෙහෙතක් විදිනවා මේ ආයෙ පැටව හම්බෙන්නේ නැති වෙන. ඉතින් ඒ හින්දා අර පූස් පැටිය පොඩි කාලෙම ඔය පූසාව අරන් ගිහලා පශු වෛද්‍යයෙක් ගිහපුවම යාලා බෙහෙත් විදලා දෙනවා. ඉතින් ඔය පූසට මේ බෙහෙතක් විදලා දුන්නා. ඉතින් ටික කාලයක් ගිහිල්ලා මේ ටික කාලයක් ගිහිල්ලා බලපුවාම ඒක පූසියෙක් නෙවෙයි පූසෙක්. දැන් පූසට කොහොමද පැටව හම්බෙන්නේ නැහැ. බෙහෙත විද්දක් නැහැ පූසට පැටව හම්බෙන්නේ නැහැ. ඒ වගේ ඉතින් මොකවත් උනෙත් නැහැ. ඉතින් පූසට පැටව බෙහෙත විද්ද කියලා මොකවත් උනෙත් නැහැ. ඒ හින්දා අන්න ඒ වගේ නේද. එතකොට ඒ වගේ තමයි මේකට. ඩොලර් මාක් එක මේ දැම්ම කියලා නේ ඩොලර් මාක් එක දැම්මොත් ලොක් වෙනවා. ඩොලර් මාක් එක නොදැම්ම කියලා මෙතන කොහොමත් ලොක් තමයි. අර පූසට පැටව හම්බෙන්නේ නැහැ වගේ තමයි. එහෙනම් අන්න ඒ වගේ අපිට මේ මෙතන ලොක් එක මේ ඩොලර් මාක් එක පල්ලෙහාට අදින එකට ඉලක්කමට විතරක් දාපුවාම ඇති. පල්ලෙහාට අදින එක ඉලක්කමට විතරක් දාපුවාම ඇති. අකුරට දාන්න අවශ්‍ය නැහැ. හරි. දාලා බලමු එහෙනම් පල්ලෙහාට. ඔන්න දැන් දෙකයි. දැන් මම පල්ලෙහාට මේක ඇදගෙන යනවා. දැන් ඔයාලට පේනවා ඇති මේ හැම එකේම A1 තමයි. මේ ඊළඟ එක වෙනස් වෙනවා. මේක B2 උනා. මේක A1 B3 මේක A1 B4 මේක A1 B5 මේක A1 B6 දැක්කද ලොක් කරාට පස්සේ පල්ලෙහාට එද්දි මේවා වෙනස් වෙන්නේ නැහැ මේ A1 කියන එක දිගටම හරියට ආවා එහෙනම් ඔන්න ඕකට අපි කියනවා absolute cell reference කියලා එහෙම නැත්නම් සිංහලෙන් කියනවා නිරපේක්ෂ කෝෂ යොමුවක් කියලා නිරපේක්ෂ කෝෂ යොමුවක් කියලා. එහෙනම් ඔක තමයි අපි ඉගෙන ගන්න ඕනේ. දැන් අපි දකුණු පැත්තට අදින එකක් බලමු. දකුණු පැත්තට අදින එකක් බලමු. අපි බලමු මම මෙහාට ගිහලා මේකෙන් පෙන්නන්න. මෙන්න මෙතන තියෙනවා මොන හරි අගයක්. මෙතන තියෙනවා මොන හරි අගයක්. හරි. මෙතන තියෙනවා අගයක්. එතකොට මේ අගයෙන් අපි මෙතන තියෙනවා ඉලක්කම් ටිකක් ඒ ඉලක්කම් ටික වැඩ කරලා යටින් උත්තර දාන්න ඕනේ උදාහරණයක් විදිහට මෙතන 15යි මෙතන 54යි 84යි ඔය වගේ ටිකක් තිබ්බ කියලා හිතන්නකෝ කොහොමද තිබ්බොත් දැන් මේක මේකෙන් වැඩි කරන්න තියෙනවා එතකොට අපි කරන්නේ සමානයි මේ ගාන වැඩි කිරීම මේ ගාන නිකන් ඇද්දොත් එහෙම ඉස්සල්ලා වැඩිමයි වෙන්නේ මේ ටික බිද්ද තමයි. එහෙනම් මෙතනට අපි දැන් ලොක් කරන්න ඕනේ අකුර. දැන් අකුර ලොක් කරන්න ඕනේ. මොන අකුරද? A11 කියන එක. මේකනේ A11. A11 එකේ අකුරයි ලොක් කරන්න ඕනේ. එහෙනම් දැන් ඩොලර් මාක් එක දාන්න ඕනේ මෙතනට. දැන් ඩොලර් මාක් එක දාන්න ඕනේ මෙතනට. දැන් ඔහොම දාලා ඇද්දාම ඔය තිබ්බම ඇටක වැඩි වෙනවා. හරි. ඉතින් එහෙනම් ඔන්න ওই විදිහට තමයි අපි නිරපේක්ෂ කෝෂ ලිපිනයන් කියන එක පාවිච්චි කරන්නේ. හරි. දැන් එහෙනම් ඔයාලට ඔන්න තියෙනවා පොඩි එක්සර්සයිස් එකක්. ඔයාලට පේනවා ඇති මම ටියුට් එක ගන්නම්.
මට පොඩි වෙලා දෙන්න. tutor 6 මෙන්න මේක. මේක අපි ලියමු පුරුදු වෙන්නත් එක්ක මේ පේලිය පල්ලෙහාට වෙන හැටි ලියන්න. මම මේ ඇඳලා තියෙන දිශාවන්ට විතරක් ලිව්වහම ඇති. මේක පල්ලෙහාට වෙනස් වෙන්නේ කොහොමද කියලා ලියමු. මෙන්න මේ උඩ තියෙන එක පල්ලෙහාට එද්දි මේක E2 දැන් මේ ලොක් කරලා තියෙන සමහර තැන්. මේ ඩොලර් මාකින් දිය ලොක් කරලා. ඒ පල්ලෙහාට වෙනස් වෙන හැටි. හැම එකක්ම ඕනේ නැහැ. ඕක පල්ලෙහාට වෙනස් වෙන හැටි ලියමු. මේක ඔහොම දකුණට වෙනස් වෙන හැටි ලියන්න බලන්න. ගොඩක් ඕනේ නැහැ. ඔය ටික ලියන්නකො. මේක පල්ලෙහාට වෙනස් වෙන හැටි, මේක දකුණට වෙනස් වෙන හැටි ලියමු. ඉක්පත් චූටි කාලයක් දෙන්න ඉක්මනට ලියන්න. මේ වෙලාවේ කරලා පුරුදු වෙන්න. හරි මම හිතන්නේ ලියන්න ඇති. ඉතින් බලන්න ඔයා ලියපුවා හරිද කියලා. අමාරු නෑ මේ මේකට පල්ලෙහාට ලියන්නේ සමානයි. දැන් ඉතින් එකම දේ හිතන්න තියෙන්නේ. පල්ලෙහාට එද්දි පල්ලෙහාට නේ අදින්න තිබ්බේ. වෙනස් වෙන්නේ ඉලක්කම. ලොක් කරලා නැත්තම් ඉලක්කම් ටික වෙනස් වෙනවා. එහෙනම් මෙතන තිබ්බ E2 තිබ්බනම් E3 වෙන්න එපා. මෙතන ඩොලර් තියෙනවා. ඩොලර් එක දාලා තියෙන E වලටනේ. එහෙනම් E කියන්නේ කොහොමද වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙතන 3 වෙනස් වෙනවා. ඊට පස්සේ ඊළඟට H තියෙන්නේ හැබැයි ඩොලර් දාලා ලොක් කරලා අන්න H වෙනස් වෙන්නේ නැහැ කොහොමත්. හැබැයි ඩොලර් 2 කියලා තිබ්බ එක වෙනස් වෙන්නෙත් නැහැ. ඒක කොහොම තියෙනවා. ඊළඟට ගත්තාම E තිබ්බ එක E4 වෙනවා. මෙතන ඩොලර් E4 වෙනවා. H ඩොලර් 2මයි. සමානයි E තිබ්බ එක 5 වෙනවා. ඩොලර් E4 එහෙම E4 E5 වෙනවා. E5 වෙනවා. H ඩොලර් 2මයි. සමානයි E6 ඩොලර් E6 H ඩොලර් 2. ඔච්චරයි. මේක ගත්තොත් දකුණු පැත්තට. මේක නම් මොනවද මේක සාපේක්ෂ එකක් නෑනේ. එහෙනම් ඔයාලට වෙනස් වෙන හැටි දන්නවද විතරයි දන්නේ. දැන් K තිබ්බහම L. එතකොට දැන් මේ පටල ගන්න එපා. මේ උඩ තියෙන අකුරු නෙවෙයි දාන්න තියෙන්නේ. මේ තියෙන එකනේ වෙනස් වෙන හැටි දාන්න ඕනේ. දැන් සමහරු මෙතන උඩ තියෙන එක දානවා. උඩ තියෙන එක නෙවෙයි දාන්න ඕනේ.
දැන් මේ පැත්තට යද්දි ඉලක්කම් එකක්වත් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මෙහි ඉඳන් මෙහාට ijk l අයන k තිබ්බනම් l ඉලක්කම වෙනස් වෙන්නේ නැහැ. m තිබ්බනම් mn නේද? ඊට පස්සේ n තිබ්බනම් o. ඔච්චරයි. ඉතින් ඔය වගේ එහාට වෙනස් වෙගෙන යන්න තියෙන්නේ. l ළඟට ඊළඟ අකුර ඔය විදිහට ඉලක්කම් වෙනස් වෙන්නේ නැහැ. ඉතින් විභාගෙට ඔන්න ඔය වගේ පොඩි වගුවක් වගේ සමහර විට පුරවන්න එන්න ඉඩ තියෙනවා. ඔයාලට cell address වල ඔය තියෙන relative සහ absolute කම වෙනස් වීම ඔයාලට අවබෝධ කරගන්න පුළුවන්ද කියන එක බලන්න. හොඳයි. ඉතින් මේ ඒකේ ප්‍රශ්නයක් නැතුව ඇති කියලා හිතනවා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේ ඇත්තට මේ සමහරු දාලා තියෙනවා මේ ඒ කටහඬේ වෙනසක් තියෙනවා. එනකොට මේ පුද්ගලික මට අමාරුවක් නැහැ. පොසිටිව් උනාට මේ මම හිතන්නේ බෙහෙතේ සම්බන්ධයක් ඇති. බෙහෙතත් බූස්ටර් එකක් විතර දැන් මාසයක් විතර කාලයක් වෙනවා. දවස් 20ක් විතර වෙනවා. ඒ හින්දා මේ කට්ටිය අර දාලා තිබ්බ හින්දා කටහඬේ වෙනසක් තියෙනවා. මේ කියන්නේ උගුර කොහොමත් එකක් තියෙනවනේ. ඒනකට මහන්සියක් හෝ එහෙමයක් මේ විශේෂයෙන් දැනෙන්නක් නැහැ. හරි. ඉතින් එහෙනම් එතන ගැටලුවක් නැතුව ඇති කියලා හිතනවා. එතන තමයි ඔයාලට ගැටලුවක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න එතන. එතන සම්බන්ධයෙන්. නැත්නම් අපි ඊළඟ කොටසට යමු. හරි. ඊළඟට අපි යන්නේ ප්‍රස්ථාර භාවිතයට. ප්‍රස්ථාර භාවිතයට. ඉතින් අපිට විවිධ ප්‍රස්ථාර තියෙනවා Excel වල. Excel වල විවිධ ප්‍රස්ථාර තියෙනවා. ඉතින් Excel වල විවිධ ප්‍රස්ථාර තිබ්බට අපිට අවශ්‍ය වෙන්නේ මේ ඔයාලගේ ටියුට් එකේ තියෙන මූලික ප්‍රස්ථාර වර්ග කිහිපය විතරයි. හරි. අපි යන්කෝ එහෙනම් ආපහු Excel වලට ගිහිල්ලා හරි. දැන් බලමුකෝ අපි මේ ප්‍රස්ථාර කීපයක් මම ප්‍රස්ථාර ටික අඳින්න ඕන හින්දා මෙතනින් පෙන්නන්නම් අපි දාමු පොඩි name අපි ළමයින්ගේ ලකුණු ටිකක් දාමු maths හරි මට කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා ඒ තමයි දැන් අර ඉස්සෙල්ලා අපි කතා කරපු নিরপেক্ষ කෝෂ ලිපිනය absolute cell reference ඔයාට විභාගයට එන්නේ කොයි විදිහටද කියලා මට කියන්න බැරි වුණානේ විභාගයට එන්නේ මෙහෙමයි විභාගයට දැන් කොහොමවත් මේ අපි කතා කරනා වගේ worksheet එකක් දෙනවනේ රූපයක් දෙනවා මෙහෙම cell address තියෙන රූපයක් දෙනවා ඒ දුන්නාට පස්සේ ඔයා හොඳට කල්පනාවෙන් බලන්න ඒකේ කොහේ හරි එක තැනක දැන් හිතන්නකෝ මෙන්න මේක දුන්නා කියලා මේකේ මෙන්න මේ වගේ තනි කොටුවක අගයක් දෙනවා කීයක් හරි කොහොම දෙනවා දීලා මේක අපි නම් කරනවා OT rate ඔය වගේ එකක් දුන්නොත් ඔය වගේ එකක් දුන්නොත් ඒ කියන්නේ මේ තියෙන දැන් මෙතනින් පැය ගාණක් දාලා තියෙනවා මම උදාහරණයක් කියන්නේ මෙතනින් පැය ගාණක් දාලා තියෙනවා මෙතනින් එයාට OT වලට කොච්චරක් ගෙවනවද කියලා අහලා තියෙනවා. එයා OT කරපු පැය ගාන මෙහෙම පල්ලෙහාට දාලා තියෙනවා පුද්ගලයා ටික. මෙතනින් OT එයාට OT වල හම් වෙන මුදල කී දානවා. OT රේට් එක මේක නම්. එතකොට මොකද වෙන්නේ? මේකෙන් වැඩි කරලා මෙතනට. මේකෙන් වැඩි කරලා මෙතනට. අන්න එතකොට පල්ලෙහාට අලින්දී වෙනස් වෙන්නේ නැති වෙන්න මේක ලොක් කරන්න ඕනේ. ගැන ඩොලර් මාක් එක දාන්න ඕනේ. ඒ වගේ එකක් ඔයා එතකොට කොහෙදි හරි ඔයාගේ ගාන ගත්ත ගමන්ම එක තැනක තියෙනවා නම් OT රේට් එකක් විනිමය අනුපාතයක් පොලි අනුපාතයක් මොකක් හරි එක තැනක තියෙන දෙයකින් වැඩි කරන්න කොහේ හරි තියෙනවා නම් ගාන දැක්ක ගමන්ම ඔයාගේ ඔළුවට එන්න ඕනේ මේකේ කොහේ හරි මට absolute cell reference එහෙම නැත්නම් নিরপেক্ষ කෝෂ ලිපිනයන් කියන එක භාවිතා කරන්න එන්න පුළුවන් කියලා. එහෙම කිතිබ්බා කියලා අහුවෙන හැමතැනටම ඩොලර් මාක් එහෙම දාන්න එපා. එහෙම දාන්නේ නැහැ අපි. අපි අවශ්‍ය තැනක් එන්න පුළුවන් කියලා ඔළුවේ තියෙන්න ඕනේ. එන්න පුළුවන් හැමතැනටම එන්නේ නැහැ. හරි. අපි දැන් නම් ටිකක් දාමු. කමල්, සුනිල්, හර්ෂ, රත්නායක, පෙරේරා, ධම්මික. හරි.
අපි එයාලගේ ලකුණු දාන්න යන්නේ මන්ද. හරි. ටෝටල් එක අපි හොයමු. හරි. ඔන්න මේ පැත්තේ තියෙනවා මේ විස්තර ටික. මේ පැත්තේ නන් ටික තියෙනවා. නන් ටිකත් එක්ක ලකුණු තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් ටෝටල් එකක් තියෙනවා. දැන් හරි. දැන් මට විවිධ ප්‍රස්ථාර අඳින්න දෙන්න පුළුවන්. මගේ අවශ්‍යතාවය හැටියට. ප්‍රස්ථාර කොහෙද තියෙන්නේ? ඉන්සර්ට් එකේ. අපි ඔයාලට මතක ඇති වර්ඩ් වලදීත් අපි ප්‍රස්ථාර ඇඳලා. ඒ අවස්ථාවෙත් ඔයාලට මතක ඇති වර්ඩ් වල ඇඳපු ප්‍රස්ථාරෙත් ඇත්තටම ඇඳුනේ Excel වල. Excel වලදී ඇඳිලා තමයි ඔටෝමැටිකලි ආපහු වර්ඩ් වලට මේක ගත්තේ. හරි. එහෙනම් දැන් අපි බලමු ප්‍රස්ථාරයක් අඳින්න. මෙතන තියෙන අප විවිධ ප්‍රස්ථාර වර්ග. එතකොට මේවට සිංහල නම් තියෙනවා. ඔයාලට වර්ධිනවා නම් වර්ධින්නේ ඔයාලගේ රූපේ තියෙනවා. තීරු ප්‍රස්ථාර කියන එකයි ඔය දඬු ප්‍රස්ථාර. නැත්නම් කොලම් chart සහ බාර් chart විතරයි. MCQ ප්‍රශ්න වල ඇවිල්ලා තියෙනවා. chart එක දීලා මේක මොකද්ද chart එක කියලා. දැන් මේ chart ගත්තොත් මේ උඩ තියෙන්නේ කෙලින් අතර තියෙන chart අපේ කියනවා කොලම් chart. නැත්නම් තීරු ප්‍රස්ථාර. මේක තමයි මේ වෙනස. මේක හරහාට තිබ්බහම ඒකට කියනවා දඬු ප්‍රස්ථාර. නැත්නම් බාර් chart කියලා. ඒතකොට මේ දෙක හැර ඉතුරු ඒවාට වෙනම නම් තියෙනවා. උදාහරණයක් විදියට ඔයාගේ මේ ටික ගත්තාම මේ රේඛා ප්‍රස්ථාර එහෙම නැත්නම් මේ කියන ලයින් chart කියන ඒවා ඉතාමත්ම හොඳයි සංසන්දනයට හොඳම එක තමයි මේක. මෙයා තමයි සංසන්දනයට හොඳම එක. සංසන්දනයට හොඳම එක තමයි මෙයා. රේඛා ප්‍රස්ථාර. ඔයන් ඇහුවොත් එහෙම අගයන් සංසන්දනය කරන්න. ලකුණු සිසුන් සමූහයකගේ ලකුණු සංසන්දනය කරන්න. මිල වර්ග සංසන්දනය කරන්න. හොඳම ප්‍රස්ථාරය මොකද්ද? ඒ තමයි රේඛා ප්‍රස්ථාර. ඊට අමතරව ඔයාට ප්‍රතිශත දක්වන්න තියෙනවා නම් ඔයාට භාග දක්වන්න තියෙනවා නම් ඒකට හොඳම ප්‍රස්ථාරය තමයි මේ වට ප්‍රස්ථාර. එහෙම නැත්නම් පයි chart කියන්නේ. වට ප්‍රස්ථාර එහෙම නැත්නම් පයි chart තමයි හොඳම ප්‍රස්ථාර වර්ගයේ ප්‍රතිශත හෝ භාග දක්වන්නේ. එතකොට මේ තීරු ප්‍රස්ථාර දණු ප්‍රස්ථාර වගේවත් සංසන්දනෙට නරක නැහැ. සංසන්දනෙට නරක නැහැ. ඒවත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් වඩාම හොඳ රේඛා ප්‍රස්ථාර. භාග ප්‍රතිශත දක්වන්න වඩාම හොඳ වට ප්‍රස්ථාර. එතකොට මොනවද මේ XY scatter කියන්නේ? ඔයාලට මතක ඇති. ඔයාලා ඉස්කෝලේ යන කාලේ අපි ඔක්කොම ඉස්කෝලේ යන කාලේ ඉස්කෝලේදී අඳිනවා ඛණ්ඩාංක තලයක් මත ප්‍රස්ථාර. ඔයාලට මතක ඇති අර X Y දාලා මේ පැත්තේ x වලට අගයන් දානවා මොකද්ද මේ ඍණ 5 ඍණ 4 ඍණ 3 ඍණ 2 දාලා ඊට පස්සේ සමීකරණයක් දෙනවා y සමානයි mx ධන c ඔය ආකාර සමීකරණය අපි අර වලයාකාර ප්‍රස්ථාරයන්දී ඒතර මේවට අගයන් දෙනවා y සමානයි 5x ධන මේ තව දෙනවා 5යි තව මේකේ වර්ගය වෙන්න පුළුවන් y සමානයි mx ධන c එකේ 5x ධන 3 ඔහොම වෙන්න පුළුවන් වර්ගය නේ වෙන්න පුළුවන් වර්ග සමීකරණ වලට අඳිනවනේ. ඉතින් ඔහොම දුන්නාම අපි මේකේ සුළු කරලා මෙතන දා ගන්නවා. මෙතන ඔය නිකන් මම හිතට එනවා දාන්නේ 8 5 4 ඊට පස්සේ මෙතන යුගල තියෙන්නේ x එකට ඍණ 5 වෙද්දි 8යි ඍණ 4 වෙද්දි 5යි 5 වෙද්දි 4යි. ඔහොම. එතකොට අපි යුගල තියෙන්නේ. අපි ලියන්නේ ඉස්සෙල්ලා ඍණ x එකේ එක ලිව්වා y එකේ එක ලිව්වා. ඊළඟට ඍණ 4ට 5යි. ඍණ 5ට 4යි. ඔය විදිහට ඔන්න ඔයගේ ඛණ්ඩාංක තලයක් මත මේ යුගල තියෙන ඒවා අදාළ ප්‍රස්ථාරයක් අඳිනවනම් ඒ කියන්නේ අපි ඉස්කෝලේ ගණන් පාඩමේදී හම්බෙච්ච ප්‍රස්ථාරය අඳිනවනම් අපිට ගන්න වෙන්නේ මේ xy scatter xy ප්‍රස්ථාර තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ. හොඳයි. ඉතින් මේ ප්‍රස්ථාර පහයිනේ තියෙන්නේ. මෙතන අපිට ඉගෙන ගන්න තියෙන්නේ පහයි. ඔය ප්‍රස්ථාර වර්ග පහ අඳුන ගන්න තිබ්බනම් ඔයාට ඇති හොඳට. හරි. දැන් එහෙනම් අපි ප්‍රැක්ටිකලි ප්‍රස්ථාරයක් අඳින්න.
මම නැහැති ඔන්න දැන් බලන්න ප්‍රැක්ටිකලි ප්‍රස්තාරයක් කොහොමද අඳින්න කියලා බලන්න යන්න. මම මේ 9න්ගේ 9යි ගණිතයේ ලකුණු සංඛ්‍යාවයි තියෙන ප්‍රස්තාරයක් අඳින්න යන්න. එහෙනම් ඔයාට මුලින්ම කරන්න තියෙන්නේ නමත් එක්ක මේ ගණිතයේ තියෙන මේ කොටස. නමත් එක්ක ගණිතයේ තියෙන මේ කොටස සෙලෙක්ට් කරලා ඉන්සර්ට් එකෙන් ඔයාට ගැළපෙන ප්‍රස්තාරය තෝරගන්න. ඔයාට කැමති ප්‍රස්තාරයක් මේ වගේ බාර් chart ඕන නම් මේ බාර් chart ඕන නම් මෙහෙමයි, කොලම් chart ඕන නම් මෙහෙමයි. මේකේ තියෙනවා 3D විදිහට තියෙන ඒවා විවිධ ඒවා තියෙනවා. මම මේ සරලව මේකක් ගන්න. හරි. ඔයාලට පේනවා ඇති ප්‍රස්තාරය හඳුනනවා. නේ ලකුණු ටික තියෙනවා, ළමයින්ගේ නම් ටික තියෙනවා, ඔක්කොම ටික තියෙනවා. අපි මේකේ වෙනස්කම් ඉස්සරහට කරමු. දැනට ප්‍රස්තාරය අඳින්න පුළුවන්. මේකේ විවිධ පාට වලින් එහෙම පුළුවන්. දැනට මට ඒක නෙවෙයි පෙන්නන්න ඕනේ. දැනට අඳින්න පුළුවන් මේ. ඔටෝමැටිකලි මොකෝවත් මට කරන්න ඕන උන්නේ. කොහොමද මම ආයෙත් පෙන්නන නමත් එක්ක මාතෘකා දෙක සිලෙක්ට් කරන්න. එයා ඔටෝමැටිකලි මාතෘකා අඳුර ගන්නවා. මේ ටිකත් එක්ක සම්පූර්ණ කොටසම සිලෙක්ට් කරන්න. සිලෙක්ට් කරලා ඉන්සර්ට් එකේ ඔයාට අවශ්‍ය chart type එක කොහොම සිලෙක්ට් කරන්න. මේ ඕන එකක් කමන්නේ. සිලෙක්ට් කරපුවාම මොහොම ප්‍රස්තාරය ඇඳෙනවා. පස්සේ ප්‍රස්තාරව වෙනස්කම් ඔයාට ඕන දෙයක් කරගන්න පුළුවන්. හොඳයි. ඒක නම් ප්‍රශ්නයක් නෑනේ. මට නමත් එක්ක විද්‍යාව ඕනේ. ඔන්න දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් කොහොමද විද්‍යාව තෝරන්නේ? අපි වර්ඩ් වලදී ඉගෙන ගත්තා තැන් වල තියෙන අය සිලෙක්ට් කරන්නේ කොහොමද කියලා. කීබෝඩ් එකේ control key එකත් එක්ක. එහෙනම් දැන් මම නමත් එක්ක නන් ටික සිලෙක්ට් කරා. control එක ඔබාගෙන science කියන එක සිලෙක්ට් කරා. දැන් ඔයාලට පේනවා ඉතින් maths සිලෙක්ට් කරලා නැහැ. ඒත් අර වගේ තමයි. මෙතනට ගිහිල්ලා ඔයාට අවශ්‍ය ප්‍රස්තාර වර්ග සිලෙක්ට් කරන්න. මට මේක ලයින් chart එකක් ඕන නම් ඒක කරන්න. ළමයින්ගේ නාම ටිකත් එක්ක ආවා. සංසන්දනය කරලා බලන්න පුළුවන්. හොඳයි. මට එකට වඩා වැඩි සංඛ්‍යාවක් ගන්නත් පුළුවන්. නාමයි math science art ඔක්කොම ටික. එහෙමනම් ඔහොම select කරන්න. insert යන ප්‍රස්තාර වර්ගය අඳින්න. කැමතියක් ගන්න. ඔයාලට පේනවා ඇති automatically අදාළ පාටින් math science art පාට තුනේ ඔන්න ප්‍රස්තාරය ඇඳිලා තියෙනවා. වෙනස් කරගන්න පුළුවන් යම් දේවල්. හොඳයි. එතකොට ඔය chart එක ඔන්න දැන් අපි දැන් chart එකක් ඇඳලා. chart එක ඇඳලා පස්සේ ඔයාට හිතුනොත් මේකේ දත්ත මට ආර්ට් ඕනේ නැහැ. math science විතරක් ඇති. ඔහොම හිතුනොත් එහෙම ඔයාට පුළුවන් මේකෙන් පස්සේ ඒ කියන්නේ මේ chart එක ඇඳලා පස්සේ ඔයාට පේනවා ඇති අලුතෙන් chart tools කියලා එකක් ආවා. ඒ කලින් තිබ්බේ නැහැ ඒක. ඔය දැන් නැහැ. chart එක select කරපු ගමන්ම එනවා chart tools. chart tool එකේ කොටස් දෙකක් තියෙනවා. chart design කියලා එකකුයි chart format කියලා එකකුයි. chart design කියලා එකකුයි chart format කියලා එකකුයි දෙකක් තියෙනවා. ඒ දෙකෙන් ඔයාට මේකේ designing සහ formatting වැඩ කරගන්න පුළුවන්. උදාහරණයක් විදියට අපි chart design එකට ගියොත් chart design එකේ ඔයාට මෙතන තියෙනවා මේ data අර මං කිව්වා වගේ වෙනස් කරගන්න ඕන නම් ඔයාට පුළුවන් මේ select data කියලා එක දැන් තියෙනවා ඇවිල්ලා. ඒක ක්ලික් කරන්න. අන්න ඔයාට මෙතනින් ආවා. ඔයාට අත්තරින්න පුළුවන් දාන්න. දැන් ඔයාට මට ආර්ට් එපා. මේ ආර්ට් එකේ හරිය අයින් කරලා දාන්න. ඕකේ. දැන් ආර්ට් නැහැ. ආයෙ ඔයාට ඕන මෙතනින් ගියා. මට ආර්ට් ඕනේ. maths එපා. දාගන්න බලමු. මෙතනින් ගියා. මට මේ දෙක ඕනේ. මට මේ හර්ෂයි රත්නායකයි ඕනේ. මේ දෙන්න අයින් කරන්න. එතකොට හර්ෂය රත්නායක අයින් වුණා. ඒ වගේ ඔයාට ඔන්න අවශ්‍ය දත්ත අනවශ්‍ය දත්ත ඉවත් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ මේකේ. අලුතින් ඇඩ් කරන්න ඕන නම් ඉතින් ඇඩ් කරන්න පුළුවන්. මේකේ නම් ඇඩ් කරන්න දෙයක් නැහැ නේ. ඇඩ් කරලා ටෝටල් එක. දැන් මෙතන ගැලපෙන්නේ නැහැ නේ ටෝටල් එක දාන එක. එහෙම දාන්න පුළුවන්. ඇඩ් කරන්නදී ඔච්චර දා කරන්න ඕනේ ආයෙ සෙලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන එකේ తాවකාලිකව දැන් හිතන්න ඔයාට ප්‍රස්තාරය ඕනේ. ඔයාට මේ එක ප්‍රස්තාරය ඇඳ හොම්. ඇඳලා පස්සේ ඔයාට මේකෙන් ප්‍රස්තාර තුනක් ඕනේ. maths ගද්දි මේ දෙකේ හරි දෙක අයින් කරා ඔහොම ගත්තා ප්‍රස්තාරය ගත්තා. ආයෙ මෙතනට ගියා මේකෙන් හරි අයින් කරා science වලට දාලා ආයෙ ගත්තා. ඊට පස්සේ මෙතනින් ගියා science එකේ හරි අයින් කරා art එකට දැම්ම ගත්තා. කොහොම ප්‍රස්තාර ගන්නද ආයෙ කින් එකට ඇඳ දඟලන්න ඕනේ නැහැ. ඔයාලට පුළුවන් මේ වගේ ප්‍රස්තාර වෙනස් කරලා ගන්න. මේ පැත්තෙත් එහෙමයි. ඔයාට
පිරිමි ළමයින්ගේ විතරක් ඕන නම් ඒ පිරිමි ළමයින් ටික විතරක් select කරලා ගන්න පුළුවන්. ගෑනු ළමයින්ගේ විතරක් ඕන නම් වෙනම පුළුවන්. එක ළමයෙක්ගේ විතරක් ඕන නම් වෙනම පුළුවන්. ඒ ළමයාගේ සයන්ස් විතර නම් ඒත් වෙනම පුළුවන්. ඔය වගේ ඔයාලට අවශ්‍ය විදිහට මේක හදා ගන්න පුළුවන්. හරි මම ඔක්කොම select කරන්නම් ආපහු. හොඳයි. ඔන්න ඒක හරි. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා ඉතින් දැන් මේ ප්‍රස්ථාරය යන්දාම මේක එක ගොඩේනේ. මේතන මේ ඇස්සේ වගුවක් තියෙනවා ප්‍රස්ථාරයක් තියෙනවා. මේක වෙනම ෂීට් එකකට වගේ ගියා නම් ලස්සනයි. ඔයාලට හිතෙන්න පුළුවන් එහෙම නේද? වෙනම තිබ්බනම් හොඳයි. ඒකත් කරන්න පුළුවන්. ඔයාලට chart design එකේම තමයි ඒකත් තියෙන්නේ. move chart. move chart එකට ගියපුවාම ඔයන් අහනවා දැන්ට select වෙලා තියෙන object in sheet 1. අපි මේ sheet 1 එකනේ. sheet 1 එකේ object එකක් විතර ඉන්නවා. ඒකනේ මෙහෙම ගෙනියන්න පුළුවන් මේක උඩ ඉන්නේ. ඔයාලට ඕන නම් new sheet එකට යන්න. අලුත් sheet එකකට. ඔයාලට කැමති නමක් ඕන නම් නමක් දාගන්න. දැන් මොකක් හරි mark comparison කැමති නමක් දාන්න පුළුවන්. දාලා ඕකේ කරන්න. මම ඉතින් ওই තියෙන එකම තෝරන්න. ඔයාලට පේනවා ඇති මෙන්න sheet 1 එක. ඒකේ දැන් නෑ ප්‍රස්ථාරය. අලුතෙන් මේක ඕන තරම් ඔයාලට උසලා ගිහින් තියන්න පුළුවන් ඔය sheet 1 chart 1. දැන් chart 1 එක වෙනම ඉන්නේ. chart 1 එක වෙනම ඉන්නේ. ආයෙ ඔයාලට අරකටම ගෙනියන්න ඕන නම් අවුලක් නෑ. මේතෙන්ද ගිහිල්ලා move chart ගිහිල්ලා object in sheet 1 කියන්නේ අර sheet එක අයින් වුණා. ආපහු මෙන්න මෙතෙන්ටම ආවා. හරි. ඔයගේ තියලා ඕනනම් මේ වගේ තියා ගන්නත් පුළුවන්. අර වගේ වෙන තැනකට ගෙනියන්නත් පුළුවන්. ඊට පස්සේ දැන් ඔන්න තව මොනවද මේකට කරන්න පුළුවන් කියලා බලමු. දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මේකේ y අක්ෂේ නම් කරා නම් හරි ලකුණු කියලා. නැත්නම් marks කියලා. x අක්ෂේ ලකුණු කරා නම් හරි මේ names කියලා. එහෙම නැත්නම් students name කියලා. මේකට මාතෘකාවක් දැම්ම නම් හරි grade මොකක් හරි දාලා මාතෘකාවක් දැම්ම නම් හරි. එහෙම නැත්නම් ඔයාලට හිතෙන්න පුළුවන් මේකේ මේ අක්ෂ මේ තියෙන බිංදු 20 40 නෙමෙයි මට 10න් 10ට ඕනේ. මෙතන 120ට යන්න ඕනේ නෑනේ 100ට ගියපුවාම ඇති. ඔය වගේ එක එක දේවල් වලට හිතෙන්න පුළුවන්. ඔය වගේ ඔයාලට අවශ්‍ය ඕනම ෆෝමැටින් එකක් මේකට කරගන්න පුළුවන්. අපි බලමු ෆෝමැටින් කීපයක් කරලා කොහොමද කරන්නේ. ඒ ඔක්කොම ෆෝමැටින් ඔයාලට මේ ෆෝමැට් කියන එකේදී සිදු කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලට කලර්ස් එහෙම වෙනස් කරගන්න ඕන නම් මෙතන කලර්ස් පුළුවන්. එහෙම නැත්නම් මෙතන ස්ටයිල්ස් තියෙනවා ලස්සන ස්ටයිල්ස්. ඔයාලට කැමති මේ ස්ටයිල් එකක් එහෙම ඕන නම් එහෙම තෝරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට කලර්ස් වෙනස් කරන්න ඕන. මම කලර්ස් ටික ඉස්සලා වෙනස් කරලා පෙන්නන්න. ෆෝමැට් එකට ගිහිල්ලා පුළුවන්. මේ කලර් ඔයගේ මේ හදපු groups තියෙනවා. ඒ වගේ ඉතින් ඔයාලට ඕන නම් ඔහොම කලර් වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලට මේ ෆෝමැට් කියන එකට ගිහිල්ලා මේ ඔක්කොම දෙයක් වෙනස් කරන්න පුළුවන්. හරි. එහෙනම් ෆෝමැට් එක වෙනස් කරන්න පුළුවන් දේවල් කීපයක් අපි කතා කරලා බලමු. ඔයාලට දැන් හිතෙනවා ආර්ට් එකට නිකන් මේ පාට අලු පාට නෙවෙයි ලස්සන පාටක් දාන්න ඕන. ආර්ට් එකට මට රතු පාට දාන්න ඕන. ඔයා ආර්ට් එකක් select ගන්න ඕන බලන්න. ඔය select කරපන් ඔයාලට පේනවා ඇති මේ ආර්ට් තියෙන හැම තැනම select වෙලා. ඔයාලට තියෙන්නේ මේ fill color එකක් අරගෙන දැන් දන්නවා අපි නේ පාට දාන්න දන්නවනේ. fill color එක දා ගන්න ඕන. මෙතනින් ගිහිල්ලා ඔයගේ පාටක් දාන්න. හොඳයි ලස්සනයි. හරි. ඔයාගේ ආයෙ හිතෙන්න පුළුවන් කාට හරි මේ පන්තියේ මේ අඩුවෙන්ම ලකුණු අරන් තියෙන්නේ මෙන්න මේ ළමයා. සයන්ස් වලට අරන් තියෙන්නේ. සයන්ස් වල ඔක්කොගෙම නෙවෙයි. අන්න මේ සයන්ස් වල අඩුම ලකුණු ගත්ත ළමයා විතරක් මට වෙන පාටකින් පෙන්වන්න ඕනේ. මෙයා තමයි මේ පන්තියේ අඩුම ගත්ත ළමයා. හැබැයි ඔහොම select කරොත් ඔයාලට පේනවා ඇති ඔක්කොම ටික select වෙනවා. දැන් ඕක පාට කරොත් ඔක්කොම පාට වෙනවා. එහෙම නෙවෙයි ඕනේ. මම තව පාරක් select කරනවා. ඔන්න බලන්න. දැන් ඔයාලට පේනවා ඇති අර සයන්ස් එකේ හිටපු ඉතුරු කට්ටිය select නැතු වුණා. deselect වුණා. දැන් මෙයා විතරයි ඉන්නේ. දැන් මෙයාගේ පාට වෙනස් කරන්න පුළුවන්. දැක්කත්. එහෙම තනි එක්කෙනෙකුට පාට වෙනස් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ වගේ දාන්න පුළුවන්. ඒතකොට කණ්ඩායමේම පාට වෙනස් කරන්නත් පුළුවන්. තනි එකකට පාට වෙනස් කරන්නත් පුළුවන්. හොඳයි. ඊට අමතරව ඔයාලට හිතුනොත් මේ පසුබිමට මට අනේ ලස්සන පාටක් දාගන්න ඕන. කමක් නැහැ පසුබිම select කරන්න. පසුබිම select කරපුවාම ඔයාලට මේ වගේ පසුබිමට පාටක් දාන්න පුළුවන්. ඒ ඕන එකක් දාපතර මේ තියෙන ඕනම එකකට ඔයාලට පාටක් දාන්න පුළුවන්. මෙතනට ඕන නම් එතනවත් දාන්න පුළුවන්.
ඔය වගේ ඕන එක දාගන්න පුළුවන්. ඉතින් ඊට ඕනට වඩා පාට දාලා නිකන් එහෙම කරන්නත් එපා. මේ ලස්සනට පිළිවෙල ඒ කියන්නේ අපේ හැම වෙලේම අපි කියන්නේ මේ Excel එක වුණත් Word එක වුණත් මොකක් වුණත් අරමුණ තමයි එකට තියෙන්න ඕනේ. මොකටද මම මේ ප්‍රස්තාරය යන්නේ? මගේ වැඩ පෙන්වන්නද ප්‍රස්තාරය නෙවෙයි. නේද? මම මේක කාට හරි මේ අගයන් ටිකක් සංසන්දනය කරන්න පෙන්වන්න හැදුවේ. එහෙනම් මේකේ පළවෙනි දේ අගයන් ටික පෙන්වන එක වෙන්න ඕනේ. ඒක පෙන්වන්න බැයි නම් මට හොඳට Excel පුළුවන් වුණාට වැඩක් නැහැ. හරි. තව මොනවද තියෙන්නේ කියලා බලමු. අපි ෆෝමැට් එකේ. ෆෝමැට් එකේ ඔය වගේ විවිධ ෆෝමැටින් කරන්න පුළුවන්. ඔයාලට ඉතින් මේකේ කරන්න පුළුවන්. හරි. මම ආපහු ඩිසයින් එකට යනවා. මේකට සමහර අලුතින් කෑලි ඇඩ් කරගන්න ඕන. chart design එකේ තියෙනවා මෙතන add chart elements කියලා. chart එකට අලුතින් කෑලි elements check කරන්න. මෙතන ගියපුවාම axis කියන්නේ අක්ෂ. එතකොට primary horizontal අක්ෂය කියන්නේ horizontal කියන්නේ වමේ ඉඳන් දකුණට. කියන්නේ තිරස් විදියට කියන්නේ තිරස විදියට. ඒ කියන්නේ පොළවට සමාන්තරව. තිරස් පැත්තේ අක්ෂ ඔයාට ওই විදියට ඕනනම් දාගන්න පුළුවන්. එපා නම් අයින් කරන්න පුළුවන්. කොහොම දාපම ඔයාට පේනවා තියෙන්නේ. දැන් කොහොම දැම්මොත් එම දානවා. කොහොම තිබ්බොත් එම ඒක අයින් වෙනවා. මේකෙන් අයින් කරන්න පුළුවන් කොහොම. නැත්නම් vertical කියන්නේ මේ පැත්ත මේ දෙකම දාලා තියෙන දෙකම උන්නම් අර අයින් කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ axis title එක නම අක්ෂ නම අක්ෂයේ නම horizontal අක්ෂයට දැන් නමක් නැහැ දැනට ඔය. නමක් ඕන නම් කොහොම දාගන්න පුළුවන්. ඒ කරලා අපිට තියෙන මේක axis title කියලා එනවා. ඔයාලට මෙතන ක්ලික් කරලා ටයිප් කර ගන්න පුළුවන්. හරි. වම් පැත්තට මට ඕන. axis title horizontal vertical. මේ vertical නෙවෙයි primary vertical. marks. හොඳයි. එහෙනම් student name එක marks එක හරි. ඊට පස්සේ මට මේ chart එකකට මාතෘකාවක් දා ගන්න ඕන. chart title about chart නැත්නම් centered all එකෙන් chart එක ඇතුළෙම දාන්න පුළුවන්. බොහොම ලස්සනයි නේද? හරි. ඒකත් හරි. ඊට පස්සේ ඔයාලට තව තියෙනවා data label කරන්න පුළුවන්. දැන් මේ උදාහරණයක් විදිහට මේ ළමයා ලකුණු කීයක් ගත් දැන් මේ සංසන්දනය කරන්න ගියාට ළඟ හොයන්න අමාරුයි. ඒ හින්දා මට ඕනනම් පුළුවන් data ටික label කරන්න. ඔය ඕනනම් ඔය වගේ දැන් ඔයාලට පේන මැද්දෙන් තියෙනවා උඩින් යටින් outside එකේ. දැන් කොහොම දැම්මොත් ඔයාලට පේනවනේ මෙයා 95යි. මෙයා 97ක් කරන්නේ මෙයා තමයි වැඩි. මෙයා 45යි. මෙයා තමයි අඩු මේක කියන. එහෙම පුළුවන් ඔයාලට ඕන. එහෙම නැත්තම් ඔයාලට පුළුවන් කෙලින්ම ටේබල් එකම මේක යටින් ගෑලා හමුනන්න. data table එකට ගිහිල්ලා කොහොම දාමු ඔයාලට පේනවා ඇති. legend keys කියන්නේ අර පාටත් එක්ක math science art එකේ පාන කොහොම දාන්න. ඒකේ පාට තිබුණ ලස්සනයි. දැන් කොහොම legend keys එක. දැන් ඉතින් කෙලින්ම මොකවත් නැහැ. මෙතන පාටත් එක්ක ලකුණු ගානක් පෙන්නනවා. උඩින් ප්‍රස්තාරෙත් පෙන්නනවා. එතකොට ඉතාමත්ම පැහැදිලි. කිසි අවුලක් නැහැ. ලකුණු data ටිකක් තියෙනවා. උඩින් ප්‍රස්තාරෙත් තියෙනවා. වගුවක් ආයි අමුතුවෙන් අඳින්න දෙයක් නැහැ. වගුවයි ප්‍රස්තාරේ. ඒතකොට ප්‍රස්තාරයක් මොකටද ඕන වෙන්නේ? දැක්ක ගමන් අඳුර ගන්න. දැන් මේ වගුව දිහා බලලා ඔහොම අඳුර ගන්න අමාරුයිනේ. මේක දිහා දැක්ක ගමන් මෙයා අඩු. හරි මෙයා වැඩි. අවශ්‍ය නම් හරියටම ගන්න මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයාලට ප්‍රයෝජනවත්. ඔයාලගේ අවශ්‍යතාවයේ හැටියට ඔයාලට ගැලපෙන ප්‍රස්තාරයක් මේ ක්‍රමයට ඔයාලට අඳින්න පුළුවන්. data table එක දාගන්නත් පුළුවන්. හරි. ඊට අමතරව මේ ඉතුරු ඒවා නම් ඉතින් කරලා බලමු මේ error bars standard ඔයා දැන් ওই සංඛ්‍යානේ වගේ කරද්දි එක errors තියෙනවා standard error එක ඔය වගේ ඒ තියෙන ඒවට සම්මතාප ගමනේ ඒවට අදාළව අඳින්න පුළුවන්. grid lines වලට ඕන නම් vertical horizontal vertical කියන්නේ සිරස් මේ වට පේනවා ඇති මේ අදිද්දි අර කියන්දෙනවා චූටීරි primary minor කියන්නේ අර චූටීරිත් යන්දෙනවා අතරමැදියෝ උඩට පල්ලට දෙකටම අදින්න පුළුවන්. ඊට පස්සේ මේ legend එක කියන්නේ අර සූචිය කියන එක. දැන් none කිව්වොත් legend එකක් දැන් නැහැ. උඩට පහලට දැන් මෙහෙම තියෙද්දි ආයේ legend එකකුත් ඕනේ නැහැ. legend එක අයින් කරන්න පුළුවන්. table එක තියෙනවා නම් ආයේ legend එක ඕනේ නැහැ. මොකද table එකේ legend එක තියෙනවනේ. නැත්තම් ඔයාට ඔයාගේ දකුණු පැත්තෙන් දැන් ඔයාලට පේන legend එක තියෙනවා. උඩින් legend එක තියෙනවා. ඒ කියන්නේ සූචිය මම හදා ගන්න පුළුවන්.
හරි. ඊට අමතරව ට්‍රෙන්ඩ් ලයින් ඇඳලා ගන්න පුළුවන්. කොහොමද මේකේ වැඩි වෙනවද? දැන් මේකට ගැලපෙන්නේ නැහැ. එහෙම ට්‍රෙන්ඩ් ලයින් එකක් අවශ්‍ය නම් එහෙම ඇඳලා ගන්නත් පුළුවන්. ඊට අමතරව අර මං කිව්වා වගේ මෙතන 120ට මට එපා නම් 100ට වඩා වැඩි වෙන්නේ නැහැ නේ කාගේවත්. එහෙනම් 120ට මොකද ප්‍රස්තාරයක් කියලා වටින්න පුළුවන්. එහෙමනම් වාර තියෙන්නේ මෙන්න මේක select කරලා. මෙහෙම මේක select කරලා right click කරලා ඔයාලට මෙතනින් පුළුවන් format axis කියලා එකක් තියෙනවා. format axis ගිහම ඔන්න මෙතනින් ඔයාලට එනවා minimum එකයි maximum. minimum එක 0යි. maximum එක මට 100 තිබ්බහම ඇති. ඊට අමතරව මේ බෙදෙන්නේ 10න් 10. දැන් මේ 10න් 10ට බෙදුවා. ඔයාලට ඕන නම් 20න් 20ට 20න් 20 දාන්න. මයිනර් කියන්නේ අර චූටීරිද මේකේ චූටීරි ගහන්න මම මෙතන select කරේ නැහැ. මයිනර් ලයින් උත් ඕන නම් මයිනර් කියලා දාලා ඒක පහෙන් පාටද දෙකෙන් දෙකට ඕන ගන්න තෝරගන්න පුළුවන්. දැන් ඔයාලට බලන්න 20 40. ඔයාලට 10න් 10ට ඕන නම් මෙතන 10 කියලා දාන්න. 10 20 කියලා දැන් බෙදුවා. හරි. ඒතර ඔන්න ඔයාලට ඕන ප්‍රස්තාරේ මේ ඕනයක් වෙනස් කරන්න පුළුවන්. මේ පැත්තත් එහෙම තමයි ඉතින්. මේ පැත්තෙත් ඕන නම් right click කරලා format axis ගිහිල්ලා කොහොමද තියෙන්න ඕනේ. ඒව නම් ඉතින් මේකේ දැන් මෙහෙම table එකක් තියෙද්දි නම් මොකවත් හදන්න දෙයක් නැහැ. නැත්තම් ඔයාලට ඕන විදිහට මේ පාට දාලා fill color, line color හදා ගන්න පුළුවන්. ඒවා ඉතින් ඔයාලට නිකන් practical එකක් විදිහට කරලා බලන්න. මේවා හැම එකක්ම මතක හිටින්නේ හොඳට. මතක හිටින්නේ ඇත්ත දත්ත ටිකක් දාලා කරන්න ඕන. නිකන් බොරුවට ප්‍රැක්ටිකල් එකක් කරනකොට දැන් ඔය මං කරා වගේ මං ඔයාලට කියලා දෙන්න ඕන ඉඳන් කරේ. ඒනකට ඔයා කරද්දි ඔයා ඔෆිස් එකේ තියෙන ඇත්ත දත්ත ටිකක් ගෙනල්ලා. මොනවා හරි ඔයාලා වැඩ කරද්දි දෙන දත්ත තියෙනවනේ. ඇත්ත දත්ත ටිකක් ඇඳලා එක එක જાතිය ප්‍රස්තාර ඇඳලා බලන්න. ඔයාලට හිතේ මම මෙච්චර කල් මේ නිකන් වගුවක් විතරනේ පාවිච්චි කරේ. එහෙම නැත්නම් මම මේ සාම්ප්‍රදායික ප්‍රස්තාරයන් ඇඳලා තියෙන්නේ. බාන්නකො ඊට වඩා හොඳ ප්‍රස්තාර අපි ළඟ තිබිලා තියෙනවනේ. එහෙම ඔයාලට හිතන්න පුළුවන්. ප්‍රස්තාර පාට කරන්න පුළුවන්. ප්‍රස්තාර යටින් වගුව දාලා ගහපුවාම පැහැදිලිනේ. මගේ කාර්යාලේ මේ જાතිය ප්‍රස්තාරයක් ගහ ගන්න පුළුවන්නේ. ඉතින් ඔය වගේ මේ අපිට දාන්න පුළුවන්. හොඳයි. ඉතින් මට අපරාධ දෙන්න. හරි. ඉතින් මේ ඊට අමතරව එතන මේ ටික තමයි අපි ප්‍රස්තාර ගැන කතා කරන්න තියෙන්නේ. මම හිතන්නේ මම print area ගැන මීට කලින් කතා කරා. print area එක ඔයාලට මීට කලින් මම පැහැදිලි කරා. මට මතක විදියට අමිල සර් මේ ඔව් විනාඩියක් හරි ඉතින් මේ අද මේ පන්තිය කරන්න සර් ආවා. බොහොම ස්තුතියි බොහොම පිං. අපේ ළමයි කතා කරාද සර්ට? ළමයි සහභාගී වෙන අය විනාඩියක් චුට්ටක් සර් අසනීපෙන් ඉඳලා ආවේ. ඒ නිසා මම හිතන්නේ වචනයක් දෙකක් හරි සර්ට කතා කරලා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න ඕන නිසා මාත් සම්බන්ධ වුණේ. මේ පැත්තරම වහිනව හොඳටම. ගොඩක් ළමයි ඔව් හැමතැනම වෙන මෙහාටත් වහිනවා. සර්ට මේ සනීප තියෙනවා නම් දිගටම කරගෙන යන්න නැත්නම් ඉතින් බලන්න සර් පොඩ්ඩක් නෑ ආවුල නෑ මේ තා පොඩ්ඩයි තියෙන්නේ මේ විදිහට කරන්න. එහෙනම් මේ මම පොඩ්ඩක් නවතිනවා. සමහර විට කට් වෙයි මෙහි සිග්නල් ප්‍රශ්නයක් තියෙනවා. මේ ළමයිතුත් සර් එක පොඩ්ඩක් කතා කරනවා නම් හොඳයි කියලා මගේ අදහසක් විදිහට මම මේ වෙලාවේ යෝජනා කරනවා. එහෙනම් තෙරුවන් සරණයි සර්. සර්ටත් දරුවන්ටත් නොමලා හැමෝටම ඉතා ඉක්මනින් සුවපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි අයර තැන්කු අය. හරි. එහෙනම් මේ අපි පටන් ගමු. එතකොට මේ print area මම කරා මීට කලින්. මෙතන ඊළඟට ඔයාලගේ ටියුට් එකේ තියෙනවා print area කියලා. මට මතක විදියට මම print area කරා වගේ. නැත්ද අපිට ඕන ටික විතරක් print කරන්න මං කිව්වේ නැද්ද? කාටද මතක නම්? තේරුවා හරි. තුන්වෙනි පිටුව තියෙනවා. හරි. එතකොට ඒ කොටස මීට කලින් කරලා තියෙන්නේ. ඔයාලගේ 11 වෙනි පිටුවේ print area සහ print titles කියන දෙක මීට කලින් අපි කරලා තියෙන්නේ. හොඳයි. එහෙනම් ඔන්න ඒ ටික තමයි අපිට මෙතනදී මූලික වශයෙන් මට කියන්න ඕන උනේ.
මම තවත් දෙයකට යනවා. මම ප්‍රස්ථාරය දැනට අයින් කරන්න. හරි. දැන් මම මෙතන මෙන්න මේ සෙල් එකට මම නිකන් ඔයාලට පෙන්වන්න ඕන හින්දා කරන්නේ. කොහොම දාලා මෙතන මම සූත්‍රයක් ලියනවා සමානයි මෙන්න මේ වගේ ගාණක් වැඩි කරනවා මේ වගේ ගාණකින්. හරි. මෙතන මේකේ නම් ඉබේම අපි නම්බර් ගමුකෝ. ඔන්න නම්බර් ගත්තා. දැන් මම අර පේන ඇති ඔන්න මේක මෙච්චර ලොකු ගාණක් මෙච්චර ලොකු ගාණකින් වැඩි කරා. මේ ගාණ වැඩි කරාපුවාම උත්තරේ මේ කොටුවට එද්දි ඔයාලට පේන වෙද්දි මේ කොටුටයක් වැඩිනවා. මේ කොටුටයක් කරනවා සමහරව අනේ මට මොකක් කරේ වැරද්දක් නෑ වැරද්දක් වෙලා නෙවෙයි. මේ කොටු ටිකෙන් පෙන්වන්නේ මේ සෙල් එක පෙන්වන්න ඉඩමදි කියලා. උත්තරේ පෙන්වන්න සෙල් එකේ ඉඩමදි කියලා. ඔය තියෙන්නේ මෙන්න උත්තරේ. සෙල් එක ලොකු වුණාම පෙන්නනවා. එහෙනම් ඔයා මේ જાති එකක් ආවා කියලා කලබල වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ සෙල් එකේ ඉඩමදි. සෙල් එකේ ඉඩමදි නම් ඉතින් සෙල් එක චුට්ටක් අපි ලොකු කරමු නේද? සෙල් එක පොඩ්ඩක් ලොකු කරපුවාම එතකොට ඒ උත්තරේ පෙන්නනවා. සෙල් එක ලොකු කරපුවාම පෙන්නනවා. ඊට අමතරව මේ තවත් එරර් කීපයක් එනවා ඔය යටින් තියෙන වගේ. ඔයාට අතුලත් මොනවා හරි අතුලත් කරපු ෆෝමියුලා එක අඳුර ගන්න බැරි වුණොත් ඔය වගේ දේවල් එක එක අපි අතුලත් කරද්දී එන්න පුළුවන්. හරි. තවත් තියෙනවා මෙන්න මේ රෙෆරන්ස් කියන එක. ඔයාලට දැන් මෙහෙම එකක් දෙන්නකෝ. සමානයි මේ ගාන බෙදීම මේ ගාන මේ ගාන බෙදීම මේක කියලා දෙනවා. මේක මෙහෙම දැන්නම් මම මෙතනින් දානවා. මෙතන ඉලක්කමක් තියෙනවා 78කින්. මම දැන් මෙහෙම කරනවා. මෙතන සමීකරණයක් දානවා සමානයි මේ ගාන බෙදීම මේ ගාන කියලා. දැන් වැඩ. ඔන්න වැඩ. මම කරන්නේ මෙයා මකලා දානවා. අන්න. ඒක. නැත්නම් මම ඔහොම මකලා දානවා. එයාකත් මම මෙතන තිබ්බක මකලා දැම්මා. ආයෙත් මම පෙන්නන්න මෙතන දැන් මේ 78 තියෙනවනේ මේ තියෙන්නේ 238 78න්. ඒ කියන්නේ E2 බෙදීම F2. E2 බෙදීම මේ ගානෙන් බෙදන්න එක තිබ්බේ. එහෙම තියෙද්දි මම මේ කොලම් එක select කරලා මම ඒ කොලම් එක delete කරලා දානවා. මේකෙන් එන්නේ ඔයා ඒ ෆෝමියුලා එකට අදාළ සෙල් එකක් මේ වෙද්දි delete වෙලා ගිහින්. ඒකයි මේ ඒක රෙෆරන්ස් එකක් නැහැ. මේක එක කොටසක් නැහැ කියලා යා පෙන්නන්නේ. ඒක. ආයේ සමීකරණයක හදිස්සියවත් සමානයි මේ ගාන divide by 0. divide by 0 වෙන්න බෑ. මොකද අර බිඳුවෙන් බෙදන්න බෑ කියලා තියෙනවා අපේ ගණිතය. ගණිතමය නියමයක්. ඒ හින්දා ඕකට බිඳුවෙන් බෙදුවත් බැරි වෙලාව සමීකරණයක බිඳුවෙන් බෙදුනොත් හිතන්නකෝ මෙතන බිඳුව තිබ්බගෙන මං හිතලා බෙදන්නේ නැහැ. සමානයි මේ ගාන බෙදීම මේ ගාන බෙදීම මේක කියලා එනවා. එතකොට divide by 0. හිතන්න නැත්නම් මෙතන තිබ්බා කියලා බිඳුව. මේ නාමයගේ බිඳුවයි. මගේ මෙතන එනවා සමානයි මේ ගාන මම බෙදන්න ඕනේ මේකෙන්. එතකොට මම පල්ලෙහාට මෙහෙම ඇදගෙන යද්දි පාඩ පේන ඇති. මෙතන දෙන්නේ divide by 0. ඔය වගේ එක එක errors එනවා. එතකොට මේ error එක නම් මෙතන ඔයාලගේ ලියලා නැහැ ටියුට් එකේ 11 වෙනි පිටුවේ. ඒකත් ලියා ගන්න යටින්. 4 වෙනි error එක විදිහට divide by 0. මේ hash mark එකයි div බෙදීම 0. මේක දාලා ඒක ඉස්සරහින් ලියා ගන්න. බිඳුවෙන් බෙදීම අදහස් කරයි කියලා. බිඳුවෙන් බෙදීම අදහස් කරයි. බිඳුවෙන් බෙදන්න බෑ. ඒක හදිස්සියවත් වැටුනොත් ඔන්න ඔය විදිහටයි එන්නේ. බිඳුවෙන් බෙදන්න බෑ. බිඳුවෙන් බෙදනයක් ආවොත් එහෙම ඔයාට ඔය විදිහටයි ඒක පෙන්වන්නේ. හොඳයි. අපි යන් ඊළඟ පිටුවට. හරි. ඊළඟ පිටුවේ තවත් අපිට විභාග වලට හැමදාම වගේ අහලා තියෙන තව ප්‍රශ්නයක් තමයි අපි ඊළඟට විසඳන්න යන්නේ. ඒ තමයි කොන්දේසියක් දීලා සමීකරණ කොන්දේසි සහිත සමීකරණ. මේකත් කලබල වෙන්නේ නැතු හොඳට බලා ගන්න. ඔයා හොඳට අවබෝධ කරගත්තොත් ඔයාට ඕනෑම කොන්දේසියක් තියෙන සමීකරණයක් විසඳන්න පුළුවන්.
හරි. දැන් මම මෙන්න මෙහෙමයි කරන්න යන්නේ. මේ ගණිතයේ ලකුණු තියෙනවනේ. මෙන්න මේ ගණිතයේ ලකුණු. මේ ගණිතයේ ලකුණු මම කීපයක් අඩු කරන්නම්. හරි. මේ ගණිතයේ ලකුණු තියෙන ටිකෙන් ගණිතයට ලකුණු 50ට වඩා වැඩි. ගණිතයට ලකුණු 50ට වඩා වැඩි අය පාස් කියලා දාන්න ඕන. ගණිතයට විතරයි ඈ. ගණිතයට ලකුණු 50ට වඩා වැඩි අය පාස් කියලයි, එහෙම නැති අය ෆේල් කියලයි දාන්න ඕන. එතකොට ඒ සඳහා මට පාවිච්චි කරන්න පුළුවන් සූත්‍රයක් if. සමානයි if. ඔන්න බලා ගන්න හොඳට ලියන ක්‍රමය. සමානයි if. ඊළඟට මම ලියන්න ඕනේ දැන් ඔයාලගේ මේ ටියුට් එකේ තියෙනවා 12 වෙනි පිටුවේ තියෙන මේක ලියන ක්‍රමය. සමානයි if කියලා ලියලා වරහන් ඇතුලේ මම මුලින්ම ලියන්න ඕනේ මේ අපිට මෙතනට අවශ්‍ය කොන්දේසිය. කොන්දේසිය මොකද්ද? B2. B2 වල තියෙන අගය. B2 වල තියෙන අගය. B2 වල තියෙන අගය විශාලද බලන්න ඕනේ 50ට. ඔන්න කොන්දේසි. ලොජිකල් ටෙස්ට් එක නැත්නම් කොන්දේසි. B2 වල තියෙන අගය විශාලද බලන්න ඕනේ 50ට. ඊට පස්සේ මම ක්‍රමාවක් දාලා ලියන්න ඕනේ එහෙම වුණොත්, ඒ කියන්නේ B2 වල අගය 50ට වඩා වැඩි වුණොත් මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ? පාස් කියන වචනේ පෙන්නන්න ඕනේ. පාස් කියන වචනේ. එහෙම අවස්ථාවක පාස් කියලා වචනේ පෙන්නන්න ඕන නම් උද්දෘත තියෙන ඩබල් කෝටේෂන් ඇතුලේ තමයි පාස් කියන එක ලියන්න ඕනේ. නිකම්ම පාස් කියලා ලියන්න බෑ. පාස් කියන වචනේ පෙන්නන්න ඕන නම් ඩබල් කෝටේෂන් ඇතුලේ තමයි පාස් කියලා පෙන්නන්න ඕනේ. ආයතමාවක් දාලා ලියන්න ඕනේ මේ කොන්දේසිය වැරදුනොත් මොකද කරන්නේ කියලා. ඩබල් කෝටේෂන් ඇතුලේ fail. හරි. ඔය රටාව මතක නම් ඔයාට ලෝකේ තියෙන ඕනෑම සමීකරණයක if එකක් පාවිච්චි කරලා ලියන්න පුළුවන්. හොඳට බලන්න ආයසරයක්. සමාන තියෙන්න ඕනේ. if කියලා තියෙන්න ඕනේ. වරහන් ඇතුලේ කොන්දේසිය තියෙන්න ඕනේ. ක්‍රමාවක් දාලා හරි ගියොත් මොකද වෙන්නේ කියලා ලියන්න. හරි ගියොත් කියන්නේ කොන්දේසිය. කොන්දේසිය සත්‍ය නම් මොකද වෙන්නේ කියලා ලියන්න ඕනේ. ආයෙ ක්‍රමාවක් දාලා කොන්දේසිය අසත්‍ය නම් මොකද වෙන්නේ කියලා ලියන්න ඕනේ. බලමු. පාස්. පල්ලයට ඇදගෙන ඉන්නම් බලන්න. පාස් fail. දැන් මෙයා ගත්තද? ඉබේම මේකත් වෙනස් වෙනවා. අර ඔටෝමැටිකලි B4 වුණා මේ. B4 වුණා. මේක පාස් නැත්නම් fail. ඒකට යා fail. මෙයා fail. මෙයා පාස්. ඔය වගේ තියෙනවා. හරි. ඔන්න එකක්. අයින් මම පෙන්නන ලියපැයි. සමානයි B2 විශාලයි 50 නම් පාස් නැත්නම් fail. දැන් මම දෙවෙනි වදාන මෙහෙම හිතුවා. මට පාස් අයගේ පාස් කියලා පෙන්නන්න ඕනේ. ඒක හරි. පාස් අයගේ පාස් කියලා පෙන්නන්න ඕනේ. පාස් නැති අයගේ ලකුණු ගාන පෙන්නන්න. ඒ අයට fail කියලා පෙන්නන්න එපා. මට ලකුණු ගානයි පෙන්නන්න ඕනේ. අන්න ලකුණු ගාන කියන්නේ B2 වල අගය 50ට වඩා වැඩි නම් පාස් කියලා පෙන්නන්න. නැත්තම් B2 වල අගය පෙන්නන්න කියන එකනේ. නැත්තම් B2 වල අගය පෙන්නන්න. B2 වල අගයනේ පාස්ද වේද චෙක් කරන්න. B2 වල අගය 50ට වඩා වැඩි නම් පාස් කියලා පෙන්නන්න. නැත්තම් B2 වල අගය පෙන්නන්න. එයා පාස් එක්කෙනාට පාස් පෙන්නනවා. මට පෙන්නන්නේ ෆේල් වෙච්ච දෙන්නගේ අගය පෙන්නනවා. අන්න දැක්කද? ඩබල් කෝටේෂන් දාන්නේ නැතුව ලියන්න පුළුවන් එකම දෙයයි ඒ තමයි සෙල් ඇඩ්‍රස්. සෙල් ඇඩ්‍රස් ලියද්දි ඩබල් කෝටේෂන් දාන්නේ නැහැ. හදිස්සියවත් මේකට ඩබල් කෝටේෂන් දැම්මොත් මොකක් වෙයිද? ඔන්න බලන්නකො වෙන දේ. ඕම් බලන්නකො වෙන දේ. එතකොට B2 කියලා පෙන්නනවා. ඇයි? B2 ඩබල් කෝටේෂන් දාලා. එහෙනම් B2 කියලා පෙන්නනවා. B2 ඩබල් කෝටේෂන් දැම්මොත් අනිවාර්යයෙන්ම ඒ වචනේ ඒ විදිහටම පෙන්නනවා. එහෙනම් ඔන්න දෙවෙනි එකත් අපි ඉගෙන ගත්තා. මේකෙදි පාස් නැත්තම් ෆේල්. හරි. දැන් ඔයාලට ඔන්න තියෙනවා පොඩි අභ්‍යාසයක්.
එක දෙක කියලා තියෙනවා දෙකක්. අපි මේ දෙක ඉක්මනට හදන්න මේක තේරුනොත් තමයි ඔයාලට ඊළඟ එකට යන්න පුළුවන් වෙන්නේ. මේක තේරුනොත් තමයි ඔයාලට ඊළඟ එකට යන්න පුළුවන්. නැත්තම් ඊළඟ එකට යන්න බෑ ගිහිල්ලා වැඩක්. හරි. දැන් එහෙනම් මේ අභ්‍යාස දෙක කරන්න ඔයා තනියම කරන්න. ඔන්න දෙකක් තියෙනවා. B2 වල අගය C3 වලට වඩා වැඩි නම් B2 වල අගයද නැතිනම් C3 වල අගයද දැක්වීම. ඊළඟ D3 හි අගය D5ට වඩා වැඩි නම් ඕකේ යන්නද නැතිනම් හිස්තැනක්ද තැබීම. හොඳට කල්පනා කරලා දැන් ඔයාලට තියෙනවා. දැනුම තියෙනවා. දැන් මම චුට්ටක කලින් කියලා දීපු එකෙන් ඔයාලට මේක කරන්න පුළුවන්. හරි. කරන්න බාන්න තනියම විනාඩියක් දෙන්න. හරි. මම හිතනවා ඇති කියලා කාලේ. බලන්න ඔයාගේ උත්තරේ හරිද කියලා. සමානයි if වරහන් ඇතුලේ B2 හි අගය විශාල නම් C3 වලට. එහෙම වැඩි නම් මොකද්ද පෙන්වන්න ඕනේ B2. එහෙම නැත්නම් දෙවෙනි කමාවේදී C3. ඔච්චරයි. B2 වලගේ C3 වලට වැඩි නම් B2 නැත්නම් C3. ඊළඟ එක D3 හියාගේ D5ට වඩා නම් සමානයි if D3 විශාලයි D5 නම් ඕකේ කියලා. එහෙනම් ඕකේ ඩබල් කෝටේෂන් ඇතුලේ වෙන්න ඕනේ. නැත්නම් හිස්තැන කොහොමද? ඩබල් කෝටේෂන් එක ඕපන් කරා ඩබල් කෝටේෂන් එක වහුවා. මැද තියෙන හිස්තැනනේ. ඒක තමයි උත්තර. එතකොට මෙතන මේ විශාල කියන අගයනේ පාවිච්චි කරේ. ඒ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් කුඩා කියන්න. ඔයා දන්නවා පොඩි කාලේ ඉඳන් ගණන් වලට අපි කතා කරා මේ ලකුණ කුඩායි කියන්න විශාලයි කියන්න ඔයාලට මේ ලකුණ පාවිච්චි කරන්න පුළුවන්. සමානද බලන්න ඔය ලකුණ පුළුවන්. අසමානද බලන්න ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. විශාලයි හෝ සමානයිද බලන්න ඔහොම පුළුවන්. කුඩායි හෝ සමානද කියලා බලන්න ඔහොම පුළුවන්. විශාලද කියලා ඔහොම පුළුවන්. කුඩාද කියලා ඔහොම පුළුවන්. ඒ ඔන්න ඔය ටික තමයි ඔයාලට මේක පාවිච්චි ගන්න ඕනේ. සමහරු වරද්දලා කරනවා මෙන්න මේක හැම වෙලෙම මතක තියාගන්න. විශාල හරි කුඩා හරි ලකුණට පස්සේ තමයි සමාන ලකුණ එන්න ඕනේ. විශාලයි හෝ සමානයි මිසක් සමානයි හෝ විශාලයි නෙවෙයි. greater than or equal මිසක් equal or greater than නෙවෙයි. less than or equal මිසක් equal or less than නෙවෙයි. හොඳට මතක තියාගන්න මේක අනිත් පැත්ත ලියුවොත් වැරදි. අනිත් පැත්ත ලියුවොත් වැරදි. එහෙනම් මෙන්න මේ ලකුණු ටික ඔයාලට සංසන්දනය කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ඒක තේරුම් නැත්නම් අහන්න. ඔතනට තේරුම් නැත්නම් අහන්න ඊළඟට යන්න කලින්. මේ මං කියලා දීපු ටික තේරුම් නැත්නම් අහන්න. අපි තව චුට්ටක් මේක ඉස්සරහට යන්න යන්නේ. හරි. ගැටලුවක් නැහැ කියලා හිතෙනවා. එහෙනම් මම යනවා අපිට එන්න තියෙන ලොකුම දේ. ඕක තමයි එන්න තියෙන ලොකුම දේ. ඔයිට ලොකු වෙන්නේ නැහැ. බය වෙන්න එපා. දැන් මොකද්ද මේ තියෙන්නේ? D3 වල ලකුණු පරාසයක් දීලා තියෙනවා. ඕන්න තියෙනවා. 0.40 නම් F දෙන්නලු, මෙහෙම නම් S, මෙහෙම නම් C, මෙහෙම නම් B, මෙහෙම නම් A. දැන් ඒ කියන්නේ if ගොඩක් තාන්න වෙනවා. ඇයි? එකක් නෙවෙයි. එහෙනම් මෙහෙම වෙලාවක හොඳට මතක තියාගන්න අපිට ලේසි විශාල එකේ ඉඳන් පටන් ගමු. ඒ දාන තැන ඉඳන් පටන් ගමු.
පොඩි එකේ ඉඳන් පටන් ගත්තොත් කමක් නැහැ. ලේසි උඩ එකේ ඉඳන් පටන් ගත්තොත්. මෙහෙම අපි ඉතින් කලබල වෙන්න දෙයක් නැහැ. මේක කියලා 아무තු මොකක්වත් නැහැ. අපිට තියෙන එකම දෙයයි ලියාගෙන යන්න. ලියමු බලන්න එහෙනම්. සමානයි. if දැන් සමහරු වගුව දැක්කම අහක බලා ගන්න. එහෙම එපා. ලියාගෙන යන්න පුළුවන් විදිහට ලියාගෙන යන්න. if කොහෙද තියෙන්නේ? D3 නේ. D3. D3. ඉස්සෙල්ලාම බලන්න ඕනේ විශාලම එක 75නේ 75ට සමාන වුණොත් එයාට ඒ දෙන්න ඕනේ 75 ඉඳන් 74 වෙනකන් ආයෙත් B 75 වුණේ නම් D3 විශාලයි හෝ සමානයි 75 නම් කමාවක් දැම්මා බලන්න දෙයක් නැහැනේ මේක හරිනේ එහෙමනම් ඒක හරි දෙවෙනි කමාව දැම්මා දැන් තමයි අවුල තියෙන්නේ මොකක්ද අවුල ඇයි දැන් එහෙම නෙවෙයි කියලා B දෙන්න බෑනේ CS එහෙනම් I if එකක් දාන්න වෙනවා. මෙතනට I if එකක් දානවා. දැන් ඔයා හොඳට කල්පනා කරන්න. ඔයා කලබල නොවි කල්පනා කරොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මේ පළවෙනි කමාව ළඟට ආවේ A කියන එක පෙන්නුවේ D3 වල අගය විශාලයි හෝ සමානයි 75 වුණොත් මෙතනින් පෙන්නුවා I වුණා. එච්චරයිනේ. දෙවෙනි කමාව ළඟට ආවේ මෙයා 75ට සමාන හෝ විශාල නැති හින්දානේ. ඒක ඔයාලට තේරෙනවා ඇති. එහෙමනම් මේ දෙවෙනි කමාවෙන් පස්සට යද්දි ඒ අය අනිවාර්යයෙන්ම 75ට අඩුවයි. 75ට අඩුවයි. එහෙනම් මේ කොටස දැන් ඉවරයි. එහෙනම් දෙවෙනි වතාවට ආයෙ චෙක් කරලා බලන්න ඕනේ 75ට අඩුද කියලා. මේ දෙවෙනි කමාව ළඟට එද්දි කොහොමත් 75ට අඩු හින්දා තමයි මෙතනට එන්නේ. එහෙනම් අපි මෙතනදී චෙක් කරන්න ඕනේ D3 වල අගය විශාලයි හෝ සමානයි 65ද කියලා. 65 නම් අපි එතනදී එයාට C එක දෙනවා. C එකනේ B එක දෙනවා. හරි. B එක දාලා කමාව දැම්මා. දැන් එතනින් අදහස් වෙන්නේ මොකද්ද? එතනින් අදහස් වෙන්නේ එයා මෙතනිනුත් වැඩි නැහැ. එහෙමනම් අපි ආයෙ if එකක් දාන්න වෙනවා මෙතන. if වරහණක් දාලා if එකක් දැම්මොත් වරහණක් එන්නේ බෑ. කොන්දේසිය. දැන් 50ට වැඩිද කියලා බැලුවා නම් හරි. D3 වල අගය විශාලයි හෝ සමානයි 50ද කියලා බලලා 50ට වැඩි නම් C දෙන්න. එහෙම නැත්තම් කියලා කමාව දැම්මා කියන්නේ එයා 50ට අඩු කෙනෙක්. එහෙනම් 41ට වැඩිද කියලා බලන්න ඕනේ. if වරහන් ඇතුලේ D3 වලගේ විශාලයි හෝ සමානයි 41යි. එහෙමනම් අපි යාට දෙනවා S. එහෙම නැත්තම් ඔන්න ඊළඟ කමාව. එහෙම නැත්තම් කියන්නේ එයා 41කටත් අඩුයි. 41 අඩුයි කියන්නේ 40. එහෙනම් බිංදුව ඉඳන් 40ට ආයෙ චෙක් කරන දෙයක් නැහැ. එයාට කෙලින්ම F දෙන්න පුළුවන්. ඒ වෙලාවේ අපි කෙලින්ම මොකුත් නැතුව ඊළඟ කමාව ඇතුලේ F දුන්නා. දැන් අපි මෙතනින් වරහන වැහුවා. ඒ මොකද්ද වැහුවේ? මෙන්න මේ දාපු වරහන වැහුවා. ආයෙ වරහනක් වැහුවා. ඒ මොකද්ද මේක? දැන් අපි දාපු වරහන් ඔක්කොම වහන්න ඕනේ. 1යි 2යි 3යි 4ක් දාලා තියෙනවා. එහෙනම් 4ක් වහන්න ඕනේ. Excel වල ඔටෝ වහගන්නවා. හැබැයි මේකෙදි ගානේදී විභාගෙදි ගාන හරියට යන්න නම් වහන්න ඕනේ. ආයෙත් හොඳට කල්පනාවෙන් බලාගන්න මම මොකද ලියන්න කියලා. සමානයි if D3 වලගේ විශාලයියෝ සමානයි 75 නම් A. එහෙම නැත්තම් D3 වලගේ 65ට විශාල නම් B. එහෙම නැත්තම් D3 වලගේ 50ට වඩා වැඩි නම් C. එහෙම නැත්තම් D3 වලගේ විශාලයි 41 නම් S. එහෙමත් නැත්තම් F. එහෙම නැත්තම් A. හරි. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි ලියමු බලන්න. ලියලා ඔයා ඔය වගේ එකක් ගහලා ලකුණු ගානක් ගහලා දාලා බලන්න. හරියට අගේනවා. ඉක්මනට ලියා ගන්න තේරුම් අරගෙන ලියාගෙන කටපාඩමින් ඔහෙ බලාගෙන ලියාගෙන යන්න එපා.
හොඳයි. මම හිතනවා ඒක ඇති කියලා. අපි අපෝ Excel වලට යමු. එතකොට මෙතන අර වගේ grade එකක් ඕන නම් එහෙම ගහලා අපිට ගන්න පුළුවන්. ඈ. දැන් හිතන්නකෝ මේ maths මෙයාකට ඒ grade එක දෙන්න ඕන නම් සමානයි if වරහන් ඇතුලේ මේ තියෙන ගාන විශාලයි හෝ සමානයි 75 කමාවක් ඩබල් quotation ඇතුලේ පාස් කමාවක් එහෙම දැම්මා if වරහන් ඇතුලේ මේ තියෙන ගාන විශාලයි හෝ සමානයි 65 දෙන් කියන්නේ එහෙමනම් මෙයාට දෙන්න ඕනේ පාස් නෙවෙයි sorry පාස් නෙවෙයි මෙතන දෙන්න ඕනේ එහෙම නෙවෙයි නම් මෙයාට දෙන්න ඕනේ b කමාවක් if වරහන් ඇතුලේ එහෙම නෙවෙයි නම් මේ තියෙන ගාන විශාලයි හෝ සමානයි 50 නම් කමාවක් 50 නම් අපි යාට දෙන්න ඕනේ c කමාවක් දැම්මා එහෙම නැත්නම් if වරහන් ඇතුලේ මේ තියෙන අගය විශාලයි හෝ සමානයි 41 නම් අපි යාට දෙන්න ඕනේ s එහෙම නැත්නම් අපි යාට කෙලින්ම දෙන්න පුළුවන් f දැන් මේකේ නම් වඩ පිනදී පාට වරහන් ඕපන් වුණා හරි කොළ පාට එක එක පාට වරහන් අතර වගේ එයාට දාල ශ්‍රේණියන් ලැබෙනවා පළයට ඇද්දි අදගෙන ගියපුවම මේක හම්බ වෙනවා හොඳයි ඉතින් ඒක සූත්‍රේ ඔයා ලියාගෙන තියෙන්නේ එතකොට මේක බලන්න හරි ඉතින් මේ වෙද්දි Excel වල ගොඩාක් දේවල් ඔයා ඉගෙනගෙන තියෙනවා තවත් අමතර කරුණු කීපයක් ඔයාලට මේ අවසානට දාලා තියෙනවා මේ data tools data කියලා ටැබ් එකක් තියෙනවා මේ data කියන ටැබ් එකේ ඔයාලට කාර්යාලයක වැඩ කරද්දි වැදගත් වෙන data කීපයක් මම ඔයාලට අතුල් කරන්න පෙන්නන්න යන්නේ හරි දැන් හිතන්නකෝ මම මේකම ගන්නම්කෝ මේකම ගන්නම් හරි මෙතන තියෙනවා ලකුණු ටිකක් දැන් මේ ලකුණු මම එන්ටර් කරන්නේ දැන් කාට හරි දෙන්න යන්නේ ඔයාලටත් ඔය මේ වෙන්න පුළුවන් ඔයා Excel sheet එකක් හදලා කාට හරි දෙනවා මේකේ data එන්ටර් කරන්න කියලා ඒ මනුස්සයා මෙලෝ හතරක් නැතු වෙන 100කින් ගහලා වැරදි data එන්ටර් කරයි හරි මෙතන දැන් ලකුණු එන්ටර් කරන්න ලකුණු එන්ටර් කරනවා නම් මෙතන තියෙන්න පුළුවන් 0.100ක් අතරේ විතරයි ඊට වඩා වැඩිව තියෙන්න බෑනේ එහෙනම් අපිට data validate කරන්න පුළුවන් මෙතනට එන අගය හරි අගයක් ආවේ නැත්නම් ගහන්න දෙන්නේ නැතුව ඉන්න පුළුවන් වැරදි වෙන්න පුළුවන් අන්න එහෙම හදන්න පුළුවන් උදාහරණයක් විදිහට මේක මට හදන්න පුළුවන් දැන් මම මේ ටික select කරා අදාළ data පරාසය කියන්නේ සත්‍යාපනය කරන්න ඕනේ එහෙම නැත්නම් validate කරන්න ඕන data කොටස select කරලා data කියන එකේ data validation කියන එකට යනවා data validation එකේ data validation කියලා මේ තව එකක් තියෙනවා ඒක select කරනවා මේකේ තියෙනවා ගොඩාක් ප්‍රයෝජන තියෙනවා දැනට select කරලා තියෙන්නේ any value කියලා any value වෙනුවට මම තෝරනවා all number එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යා විතරයි ගහන්න තියෙන්නේ මේ ලකුණු භාග ගහන්න දෙන්නේ නැහැ මම උදාහරණයක් කියන්නේ minimum එක 0යි මේ ළමයෙකුට එන්න පුළුවන් minimum එක 0යි උපරිම එක ලකුණු 100යි all number කියලා දැම්මා between 0 and 100 මම ඕකේ කරනවා දැන් හරි මම මෙතන ගහගෙන යනවා 15 අවුලක් නැහැ ඊළඟ එක්කෙනාගේ 26යි ඊළඟ එක්කෙනාගේ 45යි වැරදිලා මම මේ දෙකම එකට ගහනවා this value doesn't match the data validation restrictions defined for this range ආයෙ ගහන්න දෙන්නේ නැහැ මොනවා කරවත් වෙනස් කරන්න කියනවා ගහන්න දෙන්නේ නැහැ බිඳුව ගෙවුවොත් ගහන්න දෙනවා 100 ගෙවුවොත් ගහන්න දෙනවා රිනර්වියු 45 දෙන්නේ නැහැ දැක්කද ඒ වගේ data validate කරන්න පුළුවන් ඒක තව පුළුවන් දේවල් හිතන්නකෝ මෙතනට male female ස්ත්‍රී පුරුෂ භාවය දාන්න තියෙනවා ස්ත්‍රී පුරුෂ භාවය දාන්න තියෙනවා දැන් ඔයා දන්නවනේ Excel අපිට මේවා ෆිල්ටර් කරන්න එහෙම පුළුවන්
ගෑනු ළමයි වෙනම පිරිමි ළමයි වෙනම ෆිල්ටර් කරලා ගන්න ඕනේ. එතකොට දැන් හිතන්නකෝ මෙතන මේ කට්ටිය මේල් කියලා MALE ගහනවා. තව ළමයෙක් මේක ගහද්දි M කියලා ගහලා හිස් තැනක් තියලා ALE ගහනවා. දැන් ඒ කියන්නේ ඕන් කොහොම ගහනවා. මෙයාට මේල් කියලා ගහනවා. sorry දැන් මේ data validation එක මම අයින් කරනවා ඉස්සෙල්ලා. මේකෙන් ගියා data validation clear validations. any value කිව්වම අයින් වෙනවා. හරි. දැන් මෙතන මෙයාගේ ගහනවා මේල් කියලා. ෆීමේල් කියලා ගහමු. මෙයා මම නිකන් ගහන්නේ. මේ ගැලපෙන්නේ නෙවෙයි ගහන්නේ. ෆීමේල්. මෙයාගේ ගහනවා ෆී කියලා ගහලා හිස්තැනක් දීලා මේල් කියලා. වැරදිලා ගහන්නේ. දැන් එතකොට මේක බැරි වෙලාවත් මං ෆිල්ටර් කරොත් එහෙම. ඔයා දන්නවනේ ෆිල්ටර්. දැන් බලන්න. මෙයා ෆීමේල් කියලා ඔහොම තේරුවොත් එහෙම දැන් ෆීමේල් එක්කෙනා ඉන්නේ. නෑනේ අනිත් එක්කත් ෆීමේල් වෙන්න එපා. එයාගේ වුණාට අකුරු වැරදි. කම්පියුටරේ දන්නේ නෑනේ මේ දෙක මෙහෙමයි කියලා. අන්න ඒ හින්දා අපිට මේ වගේ අවස්ථාවල ෆිල්ටර් එක මම ගන්න. මේ වගේ අවස්ථාවක අපිට මේක සිලෙක්ට් කරන්න දුන්නා නම් හොඳයි. නැත්තම් මේ වැඩි කරන්න බෑ. ඒ කියන්නේ මේ ටිකට ටයිප් කරන්න බෑ. දීප එක සිලෙක්ට් කරන්න ඕන. ඒවත් මෙතනින් හදන්න පුළුවන්. ඒ වගේම ලේසි සමහරට ඉතින්ට ඔයාගේ ග්‍රාමර් නිලධාරී වසම සිලෙක්ට් කරන්න දෙන්න. එතකොට ඔයාට ඒ ග්‍රාමර් නිලධාරී වසම ෆිල්ටර් කරන්න පුළුවන්. නැත්තම් එක එක ගහපුවම ෆිල්ටර් කරන්න බැරි වෙනවා. ඒව කරන්න data validation වලින් තමයි. data validation වල මෙතන තියෙන එකක් list කියලා. list කියන එක තෝරපුවාම ඔයාට මෙතනින් එනවා source එක. මේක දාලා තියන්න. දැන් එහෙනම් source එකක් ඉස්සෙල්ලා මේ ගහගෙන තියාගන්න ඕනේ. හිතන්නකෝ මෙන්න මේකේ වෙන sheet එකක් අරගෙන මෙහෙම වෙන sheet එකක් අරන් ඒකේ ගහලා තියාගන්න male female. දැන් ඔයාට මේක මම මේ උදාහරණයකට කරලා පෙන්නන්න. ඉතින් ඔයාට ග්‍රාමර් නිලධාරී වසන් ටික ගහන්න ඕන නම් මේ list එකේ පල්ලෙහාට ග්‍රාමර් නිලධාරී වසන් ටික ගහගෙන තියන්න. දැන් මට male female දෙක විතරයි ඕන. මම ඔහොම ගහලා වෙනම sheet එක ඒකෙම වෙනම sheet එක ගහගත්තා. දැන් මම ඔහොම select කරා. data එකට ගියා. data validation එකට ගියා. මෙතනින් තේරුවා list. මෙතනින් අහන source එක. මේ ඊතලේ ක්ලික් කරා. අර sheet එකට ගියා හොම ගිහිල්ලා මේ දෙන්නව ඔහොම select කරලා දෙනවා. ඔන්න select කරලා දුන්නා. නැත්තම් ඔයාට list එක පල්ලෙහාට ඉන්නවනම් පල්ලෙහාට ඕන තරම් select කරලා. select කරලා උඩට ගිහිල්ලා okay කරන්න. දැන් ඔයාට පේනවා ඇති මේ ඕනම ලක් තැනක් ළඟට ආපුවාම මෙතනින් ඊතලයක් තියෙනවා මේ female. මෙතනින් male. මෙතනින් female. මේ දැන් ඔයාලා මෙතන ගහන්න දෙන්නේ නැහැ මොනවද? බෑ. එහෙම ගහන්න දෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයා select කරලා ගන්න ඕනේ. ඉතින් ග්‍රාමර් දැන් අවසන් ටික තියෙනවනේ. පල්ලෙහාට ලොකු list එක එනවා. list එකෙන් තෝරලා ගන්න තියෙනවා. ඒව වැදගත් වෙනවා. මේ practically මම මේ කියන්නේ. practically ඔයාලා filter වගේ දේවල් කරද්දී ගොඩාක් ප්‍රයෝජනවත් දෙන වැඩක් මේ. නැත්තම් වසමනුව ෆිල්ටර් කරන්න ගිහුවාම දැන් උදාහරණයක් විදිහට කරඬු තැන්න දැන් ජනප්‍රිය කරඬු තැන්න කියලා එක්කෙනෙක් ගහලා තියෙනවා. කර හිස් තැන්නක් ඩු තැන්න කියලා තව එක්කෙනෙක් ගහලා. කරඬු හිස් තැන්නක් තැන්න කියලා තව එක්කෙනෙක් ගහලා. ඊට පස්සේ ඕම ගහපුවම ඕව ග්‍රාමර් දවසන් 3ක් කියලා ගණන් ගන්න. ඇයි 3ක් කියලා ගන්නේ මේ ඒ තැන් තැන් වල දැන් කරඬු තැන්න හිස් තැනක් තිබ්බනම් ඒක වෙනවසම. කරඬු තැන්න එකට තෙම්මොත් වෙනම. කර හිස් තැනක් ඩු තැන්න තිබ්බොත් තව එකක්. එතකොට ෆිල්ටර් කරන්න බෑ. ඒ හින්දා මේව select කරන්න දුන්නොත් ඔයාලට ගොඩක් වාසි. ඒක. මේකත් අයින් කරන්න. මේ වගේ වැඩ තියෙනවා ගොඩක් ඔයාලා practically data validation. මේකෙන් ගිහිල්ලා ආයෙ මම any value දානවා. තව එකක් වෙන්නම්. data validation වල තව තියෙනවා මේ all number දශම list date එක time එක ඔය වගේ දාන්න පුළුවන් මේ වෙලාවට විතරයි. එහෙම custom එක තව එකක් පුළුවන්. හරි. දැන් හිතන්නකෝ මම අර any value එක දැම්මා කියලා. any value නෙවෙයි. all number දාලා between 0 to 100. කොහොමද දැම්මා කියලා? male female නෙවෙයි ඒක ඈ. මේක ඇතුලේ ගහන් දෙන්නේ 0.4යි. හැබැයි ඉතින් මේ ගහන මිනිස්සු යවුව දන්නේ නැහැ නේ. ඔය ගහයි කියලා. මට ඕනනම් පුළුවන් ඒත් එක්කම data validation එක්කම 0.4 මට input message එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ ගහන්න කලින්ම යාට කියන්න ඕනේ 0.104 විතරයි ගහන්න දෙන්නේ කියලා. චූටි මැසේජ් එකක් එන්නේ. ඒතකොට ඒක ඕන නම් මාතෘකාවකුත් දාලා විස්තරයකුත් දාන්න පුළුවන්. මම ලියන attention. සිංහලෙන් පුළුවන් මේක. ඔයාලට සිංහලෙන් බෑ කියලා. අවධානය පිණිසයි.
මේකට ඊට විස්තරය ගන්න. මෙහි ඇතුළත් කළ හැක්කේ එකේ සිට බිඳුවේ සිටනේ බිඳුවේ සිට 100 දක්වා අගයන් පමණි. දැන් ඔයාලට පේනවද? ක්ලික් කරන්න ගිය ගමන් යටින් පෙන්නන අවධානය පිටසයි මෙහි ඇතුළත් කළ හැක්කේ 0.100 ඕන එකක් ඒ සෙල් පරාසයේ මොකක් සෙලෙක්ට් කරත් ඔයාට ඒ මැසේජ් එක එනවා. ගහන්න කලින් වෙනවා මොනවද ගහන්න පුළුවන් කියලා. ඒව කරෙත් data validation. ඒකේ තව ගියොත් ඒ මෙතන error alert එක දාන්න පුළුවන්. ඒ වැරද්දල ගැහුවොත් මොකද්ද වෙන්නේ? අර කර ඉංග්‍රීසියෙන් ආවට සමහරවිට තේරෙන්නේ නැහැනේ. එතකොට මෙතනින් ඔයාට ඕනනම් වර්ඩින් එකක් හරි මොකක් හරි මේ ලකුණක් දාලා මෙතන දාන්න පුළුවන්. වැරදි ඇතුළත් කිරීමකි. ඔබේ ඇතුළත් කිරීම 0ත් 100ත් අතර අගයක් නොවේ. නැවත පරීක්ෂා කර ඇතුළත් කරන්න. ඕකේ. දැන් බලන්න මම මෙතන ගහුවා 100යි. අවුලක් නැහැ. මම මෙතන එක ගහලා O දෙකක් ගහනවා. දැන් 100 වගේනේ. වැරදිලා බිංදුව වෙනකොට O ගහලා. වැරදි ඇතුළත් කිරීමකි. ඔබ ඇතුළත් කිරීම 0.100ත් අතර අගයක් නොවේ. නැවත පරීක්ෂා කර ඇතුළත් කරන්න. මේක අර වර්නින් එක දාපු හින්දා තමයි මේ කන්ටිනියු එකක් අහන්නේ. එහෙනම් අපි වර්නින් දාන්න නැතුව sorry. වර්නින් එක දාන්න නැතුව දැන් වර්නින් එක දැම්මොත් එimhe අර කන්ටිනියු කරන්න අහනවා. ඒ කන්ටිනියු වෙන්න දෙන්න බෑනේ. ඒතර යූසර් මේ වෙනවා. එහෙනම් ස්ටොප් එකම දාන්න. ඕකේ. දැන් එතකොට බැරි වෙලාවත් 1යි ඔහොම ගහුවොත් එimhe ඔබ ඇතුළත් කිරීම 0.100 අතර අගයක් නොවේ. නැවත පරීක්ෂා කර ඇතුළත් කරන්න. රීට්‍රයි විතරයි තියෙන්නේ. එහෙම නැත්නම් කැන්සල් කරන්න. කැන්සල් කරත් රීට්‍රයි කරත් දෙකම කරත් ආපහු අතනටම තමයි යන්නේ. හරි එකක් ගහන්න ඕන. එහෙනම් ඔන්න ඔයාලට තවත් වැදගත් දෙයක් මම හිතන්නේ data validation කියලා එක. හරි. validate කරන්න පුළුවන්. ඉතින් හරි. පොඩි තාක්ෂණික දෝෂයක් වුණා. හරි. දැන් මම දැන් ආයෙ මාව පේනවා. ස්ක්‍රීන් එක ෂෙයා වෙලා තියෙනවා. මම දැන් පෙන්නන්න ගියේ ඇඩ්‍රස් එකක් ගහලා තියෙනවා මෙහෙම මේන් ස්ට්‍රීට් කුරුණෑගල. මම ඉතින් මේ ටිකම පල්ලයට කොපි කරනවා. ඔයාලා මේ කැමති එකක් ගහන්න පුළුවන්. මොන හරි තියෙනවා ඈ. එහෙම ඇඩ්‍රස් ටිකක් තියෙනවා කියනකොට දැන් බලන්න තියෙනවා. දැන් අපි මතක ඇති ඔයාලට අපි ගිය පාඩමේදී මේල් මර්ජ් ගැන කතා කරද්දී අර ලියුමක ඇඩ්‍රස් එක පල්ලෙහාට එන්න නම්
මෙහෙම ගහපුවාම එක පේලියට ගහපුවම කැතයිනේ. නම්බර 35 එක පේලියක මේන් ස්ට්‍රේට් ඊට යට පේලියේ කුරුණෑගල යට පේලිය තිබ්බනම් ලස්සනයි. හැබැයි ඉතින් දැන් මේ ගහලා ඉවරනේ. ගහලා ඉවරනොත් මේක ආයෙ ගහන්න ගියොත් හිතන්නකො නම් 1000ක් ගහලා තියෙනවා. මේ නම් 1000ම ආයෙ ටයිප් කරන්න හරි කරදරයි. නැත්තම් ඔයා කොහේ හරි ඩේටාබේස් එකකින් මේක ෆිල්ටර් කරලා අරන් තියෙන්නේ. ඒක අතර පස්සේ ඒකේ තියෙන්නේ ඔහොම තමයි. එහෙනම් ආයෙ ඕක වෙන් කරන්න හරි අමාරුයි. දැන් මම ඔයාලට කියා දෙන්න යන්නේ මෙන්න මෙහෙම එකට තියෙන එකක් කොහොමද වෙන් කරලා ගන්න කියලා. ඉතින් ඒ සඳහාත් අපිට පහසුකම් තියෙනවා. ඒකට අපි කියනවා text to column කියලා. ටෙක්ස්ට් එකක් තනි එකේ තියෙන ටෙක්ස්ට් එකක් කොලම් වලට බෙදන්න. මේ තියෙන්නේ data එකේ text to column. ඒකෙන් පළවෙනි එකේ මොනවක් කරන්න දෙයක් නැහැ. next ගත්තා. ඊළඟට next ගත්තා. නෑ sorry. පළවෙනි එකේ මේ delimited කියන එක select කරන්න ඕනේ. delimited එක select කරලා මෙතෙන්ට ගිහිල්ලා දැන් ඔයාගෙන් අහනවා ඔයාට මොකක් පාවිච්චි කරලා බෙදන්න. මොකද මේ කම්පියුටර් දිව්‍යඥානේ නෑනේ. දැන් මගේ නම් මේ කමාව පාවිච්චි කරපුවා මේ බෙදන්න ඕන තැන්වල මේ නම්බර 35ට පස්සේ කමාවක්. සමහරුන්ගේ තිත නැත්තම් එයාලා හිස්තන තිබ්බන ඒක හිස්තන ඉතර සාර්ථක නෑ. දැන් මෙයාගේ හිස්තන ගත්තොත් නම්බර වෙනමයි 35 වෙනමයි කැඩෙනවා. හිස්තන ඉතර සුසු නෑ. කමාවක් වගේ දාලා තිනවනම් හොඳයි. එහෙම දාලා තිබ්බොත් හොඳයි. එහෙනම් මං කමාවනේ. එහෙනම් කමා දාන්න පුළුවන්. කාට පේන්නේ දැන් මම පෙන්නනවා වෙන්ගලා මේ නම්බර 35 වෙනම මේන් ස්ට්‍රීට් වෙනම කුරුණෑගල වෙනවා. ඔයාලට විශේෂ මොකක්ද සලකුණක් තියෙනවා නම් ඒ සලකුණෙන් බෙදන්න පුළුවන්. මේ ටැබ් එකෙන් සෙමිකෝලන් එකෙන් කමා එකෙන් ස්පේස් එකෙන් අද ස්පේස් ගැහුවොත් මෙතන ලොකු ප්‍රශ්නයක්. මේන් වෙනම ස්ට්‍රීට් වෙනම කැඩෙනවා. එහෙම වෙනවා. හරි. එහෙනම් ඔන්න මං කමාව කියලා දැම්මා. next කරා finish කරා. වෙන මොකක් කරන්න දෙන්නේ finish කරා. පාර පේන නැති මේ ටික කරනවා. දැන් එහෙනම් මෙයාට දැම්මා address 1 මෙයාට දැම්මා address 2 මෙයාට දැම්මා address 3. එහෙම දාගත්තාම ඔයාලට දැන් පේනවා ඇති. ඔයාගේ mail merge එකට ලස්සනට මේ ටික ගෙනියන්න පුළුවන්. practically ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් මෙහෙම බෙදලා ගන්න පුළුවන්. බෙදලා ගන්න පුළුවන් එක. එතකොට ඔයාලට ලස්සනට mail merge වගේ එකට වෙන් කරලා ගන්න පුළුවන්. ආය කවුරු අහන්න පුළුවන්. ආය තිබ්බ විදිහට ගන්න බෑ. පුළුවන්. දැන් මේ වෙලාවේ නම් undo කරලා ගන්න පුළුවන්. undo කරන්න නැතුව ගන්නවනම් එහෙම අහන්න පුළුවන්. හරි. දැන් මේ address එක එකටම ගන්න පුළුවන්. පුළුවන්. කොහොමද ගන්න? සමානයි. මේක ආය දැන් මැදට මේක and මම ඉස්සෙල්ලා නිකන් පෙන්නන්නම්. මේක and මාර්කෙන් add වෙනවා. මේ text add වෙනවා. හොඳයි. මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මම ඒක ඊළඟට හදලා පෙන්නන්නම්. ඔන්න මම enter කරා. නම්බර 35 මේන් ස්ට්‍රීට් කුරුණෑගල. අර කමාව නැහැ හැබැයි. කමාව ඕන නම් මේ and එකට පස්සේ කමාව වෙනම දාන්න ඕනේ. අර අපි දන්නවා ඩබල් කෝටේෂන් එකක තමයි දාන දෙයක් දාන්න ඕනේ. දැන් and එක තවයක් එන්න ඕනේ. ඒ කියන්නේ A2 කියන සෙල් එක and ඩබල් කෝටේෂන් ඇතුලේ කමාව එහෙම කිකේ දාන්න ඕනේ දැන්. B2 and ඩබල් කෝටේෂන් ඇතුලේ A2 and double quotation ඇතුලේ කමාව and B2 and double quotation ඇතුලේ කමාව and C2. අර පෙන්නන දැන් කමාව තියෙනවා. ආයෙත් පෙන්නන A2 and කෙලින්ම B2 දැම්මොත් බඳ හිස්තැනක් එන්නේ. ඒ වෙනුවට මේ කමාව දැම්ම double quotation ඇතුලේ and එකකුත් එක්ක. B2ත් එක්ක නිකම් and දාන්න නැතුව දෙපැත්තෙන් and දෙකක් මැද්දේ කමාව දැම්මා. එතකොට ඒ දෙක එකතු වෙනවා කමාවුත් එක්ක. එච්චරයි බොහොම සරල දෙයක්. මොකද මේක තාක්ෂණික දෙයක් නෙවෙයි. ආපහු ටෙබ් එකම ගන්න පුළුවන්. එතකොට ටෙක්ස්ට් තියෙන ඒවා කොලම් වලට කඩන්න පුළුවන්. අවශ්‍ය දෙයක් ඕක විතර නෙවෙයි ඕනම තැන් දෙක තියෙන දෙයක්. ෆස්ට් නේම් ලාස්ට් නේම් වෙනම ගහලා තියෙනවා නම් ෆුල් නේම් එක වට මෙහෙම හදා ගන්න පුළුවන්. ඔය ක්‍රමයට ඕනමයක් ඇඩ් කරන්නයි අලුතෙන් දාගන්න පුළුවන්. ඒක. හිතන්නකෝ ඔයාගේ ලොකු ලයිස්තුවක් තියෙනවා. ටෙලිෆෝන් නම්බර හරි මොකද ID නම්බර් හරි ගිහිල්ලා ගහලා මොන හරි ගහලා තියෙනවා. මම නිකන් ඉලක්කම් ටිකක් ගහන්නම් ඈ ලේසියි. ඒක ආයෙ කියලා දෙන්න පුළුවන්ද කියලා අහනවා. ඔව් මේ ඇත්තටම text to column දැම්මේ නම් මේක select කරා
මම මේක නිකන් පෙන්නන්නම්. ඔයාලට ආපහු වීඩියෝ එක බලන්න පුළුවන් වීඩියෝ එක දානවා. මේක select කරා data එකේ text to column කියන එක select කරලා delimited කියන එක select කරලා next ගිහිල්ලා ඔයා පාවිච්චි කරන මේක බෙදන්න පාවිච්චි කරලා තියෙන කමාව නම් කමාව පාවිච්චි කරලා finish කරන්න. ඔයා පාවිච්චි කරලා තියෙන හිස්තන නම් හිස්තන පාවිච්චි කරන්න. ඔයා ස්ලෑෂ් එකක් නම් ස්ලෑෂ් එක. තරුවක් නම් තරුවක් වගේ නම් මෙතන තමයි දාන්න වෙන්නේ. ඕන එක දාලා finish කරපුවාම ඒ විදිහට ඉස්සරහට එනවා. ආයේ බෙදපයක් add එකතු කරගන්න උනොත් මේ වගේ and කියන මාර්කයෙන් add කරන්න පුළුවන්. නිකම්ම A2n B2n C2 ගුවම මේ තුන එකතු වෙලා එනවා. හැබැයි මැද්දට එන්නේ හිස්තැන. ඔයාලට කමාව ඕන නම් ඩබල් කෝටේෂන් ඇතුලේ කමාව මේ හැම තැනටම add කරගන්න. තියරියක් විතර මතක තියාගන්න කටපාඩම් කරන්න දු and කියන එකෙන් එකතු වෙනවා. එච්චරනේ මතක තියාගන්න තියෙන්නේ and කියන එකෙන් එකතු වෙනවා. නිකම්ම and දැම්මොත් සෙල් තුන එකතු වෙනවා. ඒ මැද්දට කමාවක් ඕන නම් තව and එකක් එක්ක කමාව දාන්න ඕනේ. අපි දන්නවනේ ඉස්සල්ලා ඉගෙන ගත්තා කමාවක් හරි මොනවා හරි සලකුණක් ඕන නම් ඩබල් කෝටේෂන් එක ඇතුලේ තමයි දාන්න ඕනේ. නැත්තම් සෙල් ඇඩ්‍රස් විතරයි ඩබල් කෝටේෂන් දාන්න පුළුවන්. එහෙනම් මේක එහෙම දානවා නම් කොහොම ඩබල් කෝටේෂන් එක කමාව හරි තිත හරි තරු හරි ඊර හරි ඕන එකක් දාන්න පුළුවන්. හොඳයි. දැන් ඒක ඇති කියලා මම හිතනවා මේ ඊටු ටික ඔයාලට පොඩ්ඩක් අපවෝන වීඩියෝ එක චුට්ටක් ආයෙ බලන්න අපිට කාලේ ටිකක් යන හින්දා. හොඳයි. එතකොට දැන් මෙහෙම ලොකු ලිස්ට් එකක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේකේ මෙයාත් ඇවිල්ලා 74යි. දැන් අපි මීට කලින් අර ඉගෙන ගත්තා conditional formatting වලදී duplicate හොයන්නේ කොහොමද කියලා. මේකේ තියෙනවා remove duplicate කියලා එකක්. සමාන අපිට සමාන ඒවා තිබ්බොත් එහෙම දෙන්නේ ඒ දෙන්නව අයින් කරලා දාන්න පුළුවන්. එතකොට ඒ සමාන දෙන්න කියන එකේ නිකම්ම මේ නම්බර් එක දැන් මේක තනි ලිස්ට් එකක් නා. තනි ලැයිස්තුවක් නම් මෙතන සමාන වලට විතරක් එයා සලකන්නේ මේ මුලේව සමාන වෙන්න ඕන. මුලේව සමාන වුණොත් තමයි අයින් කරන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්නම් මෙතනින් ගිහලා remove duplicate select කරනවා. ඔයා මයෙන් අහනවා මේක විතරද expand කරන්නද කියලා. මම කියනවා expand කරන්න. එයා අහනවා මොන සෙල්ද පාවිච්චි කරන්න ඕනේ. මම කියනවා මේ හැම සෙල් එකක්ම කොලම් එක මේ කොලම් A B C ඔක්කොම ටික. ඊට පස්සේ අන්න 6 duplicate values found and remove. 6ක් තිබිලා ඒ 6 දෙනාව අයින් කරලා බලන්න. අර යට දෙලා තියෙනවා මේ හිස්තැන් තිබ්බයි. ඉඳලා තියෙනවා. එහෙම නැත්තම් මම පොඩ්ඩක් පේන්න මෙයාලා කොපි කරලා දාන්නම්කෝ. පාට කරන්න අවශ්‍ය නැහැ. මම මේ ඔයාලට පේන්න ඩුප්ලිකේට් එක මම කහ පාට කරනවා පේන්න. ඔයාලට පේන්න මම මේ කරන්නේ මෙහෙම කහ පාට කරන්න ඕනේ නැහැ. මම ඒකට ඉන්සර්ට් කරනවා මේ අඳුර ගන්න ලේසි වෙන්න. හරි. දැන් ඔන්න 3 දෙනෙක් කියන ඩුප්ලිකේට්. මම මේ ඩුප්ලිකේට් තුන අයින් කරන්න යන්නේ. මෙතනින් ගියා data වලට ගියා remove duplicate අහනවා. කොයි ටිකද අහනවා? duplicate කරන්න ඕනේ. columns ටික. මේකේ මොකක් අවුලක් වුණා? මම මේ address book එක නිකන් දාන්න. remove duplicate expand the selection. හරි. එලෙස ඕකේ කරන්න. 7 unique value තියෙනවලු අර ටික අයින් වුණා. දැන් ඔයාලට පේන විදිහට කහ පාටින් දෙක තුනක් තිබ්බේ ඔක්කොම අයින් කරලා තියෙන්නේ එකයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ සම්පූර්ණ කොටසම බලලා තමයි අයින් කරන්නේ. නේද? වරදින්නේ නැහැ එහෙම. මේක විතරක් හිතන්නකෝ. කාගේ හරි ඇඩ්‍රස් එකේ නම්බරේ බලලා වෙනස් වුණොත් සමාන නම්බර දෙන්නෙක් හිටියොත් අයින් වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එයා චෙක් කරලා බලනවා. අර අපි චෙක් කරද්දී අහුවනේ මේ හැම එකක් කොයි ඒවාද සංසන්දනය කරලා බලන්න ඕනේ. එහෙම බලලා තමයි එයා අයින් කරන්නේ. ආයෙත් මම පෙන්නන්න remove duplicate එකේ මේ අහනවා. address 1 2 3 දැන් මට ඕනේ මට මොකුත් ඕනේ address 5 විතරයි ඕනේ. එහෙනම් මම address 5 විතරනේ ඉතුරුට අයින් කරනවා. එතකොට අයින් වෙනවා. අර address 5 එකේ සමාන විදිය විතරයි බලන්නේ. එතකොට මම මෙහි සමානද කියලා බලන්නේ. මේක සමාන වුණා නම් අයින් වුණා. ඒ වගේ ඔයාලට කැමති එකක් පාවිච්චි කරලා මේ මේවා සිදු කර ගැනීම හැකියාව තියෙනවා. හොඳයි. ඉතින් ඔය විදිහට තමයි අපේ Excel සම්බන්ධ පාඩම් මාලාව අවසන් වෙන්නේ. මේ කියන ඔයාලට Excel නම් තව ගොඩක් තියෙනවා. තිබ්බට අපේ විෂය නිර්දේශය සහ ඊට චුට්ටක් වැඩියෙන්
විෂය නිර්දේශයේ තියෙන ඒවාට වඩා චුට්ටක් වැඩියෙන් මම කතා කරා. ඉතින් මේ මොකද චුට්ටක් ඉතින් ප්‍රැක්ටිකලි ඔයාලට වැඩක් කරන්න පුළුවන් වෙන්නත් තිබේ නේද? විෂය නිර්දේශය විතරක්ම පුළුවන් වෙලා වැඩකුත් නැහැනේ. ඒ හින්දා චුට්ටක් මම වැඩියෙන් කතා කරා. ඉතින් ඒ ටික තමයි Excel වල තියෙන්නේ. ඉතින් මේකේ වීඩියෝ ටික ඔයාලට තියෙනවා YouTube එකෙත්. මේක මම link එක දාන්නම් ඔයාලට. එතකොට ඒකෙදි බලන්න පුළුවන්. එතකොට ඉතින් බලලා ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා විසඳ ගන්න පුළුවන්. අපි එතකොට ඊළඟ දවසේ දැන් අද මේ අපි හදිසි පහුගිය දවස්වල ගිය සතිය කරන්න බැරි වුණින් තමයි අද දවසේ ආවේ. සාමාන්‍යයෙන් අපි පන්තියේ තියෙන ඉරිදා හවස 6ට. එතකොට හෙට දවසේ පන්තිය නැහැ. මම පොඩි අසනීපයක් ඉන්න හින්දා හෙට දවසේ පන්තිය නැහැ. අපි සුපුරුදු විදියට ඉරිදා හවස 6ට තමයි පන්තිය තියෙන්නේ. මේ අද දවසේ මම මේ අමතර පන්තියක් ගිය සතියේම අපි දවස් ගාණක් කරන්න බැරි වෙච්ච හින්දා තමයි අද පන්ති කරේ. මේ ඉතින් එහෙනම් අපි ඊළඟ දවසේ අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ PowerPoint. අපි Word Excel සම්පූර්ණයෙන් කතා කරලා අවසන්. අද මේ 16 වෙනි පාඩම මම හිතන්නේ අපි ඊළඟට PowerPoint ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ. එහෙනම් ඉතින් අපි ලබන දවස් සතියේ හම්බ වෙමු.